සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පුංචි සිතවිල්ලකින් පවා මහා කුසල් වැඩෙන අනුසස් හිමිවන තථාගත බුද්ධ අනුස්මරණය අපේ ජීවිතයට වගේම අපේ හදවතටත් ගෙන දෙන්නේ පුදුමාකාර සැනසීමක්. දකින දෙනෙත අසන සවනත විඳින හදවත තථාගතයන්න් වහන්සේ නිසාම නිවී සැනසෙනවා. තුන් ලොවක් නිවාසනහලෝ මාගේ භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණයන් පිළිබඳව සාකච්ඡා කරන්න දෙහෝරාවක කාලයක අපි මේ සූදානම් වෙන්නේ. විඳින ජීවිතය තුළ විඳවන්න නැතුව අපට පිනෙන් පූර්ණය වූ ජීවිතයක් ළඟා කරගන්නට මේ සම්බුද්ධ භාෂිතය මග කියා දෙනවා. ඒ බුදුමුවින් වදහල තථාගත ශ්‍රී සද්ධර්මය ආමන්ත්‍රණය කරන්නට පැය 24ේම කටයුතු කරන පරම පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නායක හිම්පාණන් වහන්සේගේ සංකල්පයකින් ආරම්භ වුණ වත්මන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා වෙහෙරේ විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ සභාපති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ ශක්තියෙන් ක්‍රියාත්මක වන බෞද්ධ රූපවාහිනී නාලිකාවත් බෞද්ධ ගුවන්විදුලි නාලිකාවත් මේ සූදානම් වන්නේ කොළඹ පුරවරේ ඉඳලා ඈත සුන්දර ගම්මානයක වැවක සිසිලස දැනෙන ගල් තලාවක් පාමුල මාගේ ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නිර්මාණය වූ මේ සම්බුද්ධ මාලිකාවේ ඉදිරිපස සිට සජීව ලෙසින් ඔබව ආමන්ත්‍රණය කරන්න. ඒ අනුව අපි නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිටයි මේ මොහොතේ බෞද්ධ රූපවාහිනියත් ගුවන්විදුලියත් ඔබව සජීව ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ.
අපි මේ සාකච්ඡාව පිළිබඳව සමස්ත වැඩසටහන පිළිබඳව දවස් කිහිපයක සිට පූර්ව නිවේදන හරහා ඔබව දැනුවත් කළා. එදා පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හිම්පාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධාන කළ මහා බෝ මහා සෑ වන්දනා පින්කමේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට දුටු ගැමුණු රජ දවස නිර්මාණය වුණු ඒ මහා සෑය අභියස ඉඳලා සිදු කරපු දේශනාවෙන් අනතුරුව සුදු බුදුරැස් විහිදුණු ඒ ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අපේ හදවත නිවී සනසන සදහම් ස්වරයෙන් බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් දේශනා පවත්වනවා. ඒ අපේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ. මහනුවරින් ආරම්භ කරන්නට යෙදුණු ධම්මනදිය තිත්ත ධර්මදේශනා මාලාවත් ඒ වගේම කොළොම් පුරවරේ සිට ආරම්භ කළ චක්කුන් උදපාදී දේශනා මාලාවත් ඒ වගේම බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් බොහෝ ධර්මදේශනාවන් අපට මේ ජීවිතේ පින ජීවිතයට සමීප කරගන්නට පුළුවන් ආකාරය පිළිබඳව තථාගතයන්න් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍රයක හෝ ශ්‍රද්ධාවක් ඇති කරගත හැකි ආකාරය පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඒ තථාගත බුද්ධ භාෂිතය බුදු පුත්මුවින් දේශනා කරනවා. ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩ සිටින මේ පින්වත් පරිශ්‍රයේ මීට වසර 5කට පෙර මුල්ගල තබා වැඩ ආරම්භ කරන්නට යෙදුණු මේ සම්බුද්ධ රාජ මන්දිරය අද සම්බුද්ධ ශාසනයට පූජා කෙරුණා. උදෑසන සිට බොහෝ පින්කම් පෙළ ගැහුණා. ඒ උතුම් වූ පින්කම් පිළිබඳව අපි මේ සාකච්ඡාව ආරම්භයේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාලය වේගෙන් ගතව ගියා. දින සති මාස ගෙවි ගිහිල්ලා ඊයේ අලුයම් කාලය දක්වාම ගෞරවනීය අපේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අප්‍රමාණ වෙහෙසක් මහන්සියක් දරමින් මේ පින්කමට සූදානම් වුණා. අදත් නිදි වර්ජිතව අලුයම් කාලයේ ඉඳලා මේ මොහොත දක්වාම ස්වාමින් වහන්සේ අඛණ්ඩව මේ පින්කම පිළිබඳව සොයා බලමින් කටයුතු කළා. ඉතින් අපි බලාපොරොත්තු වුණා ස්වාමින් වහන්සේ මේ වැඩසටහනට වැඩම කරાવી කියලා. නමුත් පවතින වෙහෙසකාරී ස්වභාවය නිසා ස්වාමින් වහන්සේ අද වැඩසටහනට සහභාගී වන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ මඟ අනුගමනය කරන උන්වහන්සේගේ දේශනාවන් ස්වකීය දේශනාවන් ලෙස එක් කරගනිමින් තථාගත බුද්ධ භාෂිතය බෞද්ධ රූප වාහිනියෙන් ගුවන්විදුලියෙන් සිදු කරන අපේ පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ මේ පින්වත් පරිශ්‍රයේ වැඩ සිටිනවා. අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මේ දේශනාවට සවන් දෙන අපේ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම දසසිල් මෑණියන් වහන්සේලා ඊටාම নমස්කාර පූර්වකව මම මේ මොහොතේ පිළිගන්නවා. සාදු සාදු සාදු. අද මේ වැඩසටහන විසුරුවා හරින්න පද්මිනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රධානව පින්වතුන් බොහෝම එකගේ නම් සටහන් කරලා තිබෙනවා. මතක් කළා හැම කෙනාම සම්බන්ධ කර ගැනීම ඒ වගේ ලොකු පින්කමක් සිද්ධ වෙද්දී ලොකු පිනක් කියලා. ඒ නිසා මම වැඩසටහන ආරම්භයේදී ඒ හැම දිනාගෙම නම් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකේ අවසරයෙන් මම වැඩසටහන අවසානයේදී ඒ පිළිබඳව සිහිපත් කරනවා. සෝදානම් කර තිබෙන රක්ත වර්ණ මේ නෙළුම් මල් පූජාව මාගේ භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන්නට දායකත්වයෙන් කටයුතු කරන ඒ මෞතුමිය ප්‍රධාන පින්වතුන් සෝදානම්. පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට මේ මල් වටේ තාම ගෞරවයෙන් අතගස්වා සම්බුදු රජාණන් වහන්සේගේ පාමුල තැන්පත් කරන්න මේ පින්වතුන්ට අපි දැන් ආරාධනා කරනවා. www.thebuddhist.tv වෙබ් අඩවිය හරහා මේ දේශනාව සජීව ලෙසින් නරඹන්නට පුළුවන්. ඒ වගේම අපගේ අන්තර්ජාලය වගේම YouTube නාලිකාව හරහා මේ දේශනාවට
සවන් දෙන්න පුළුවන් The Buddhist TV ලෙස සටහන් කිරීම තුළ ඔබට මේ දේශනාව මේ මොහොතේ නරඹන්න ශ්‍රවණය කරන්න ඉඩකඩ නිර්මාණය වෙනවා. ඒ වගේම පසු දේශනාවක් ලෙස පැය 4ක කාල සීමාවකට යටත්ව සවන් දෙන්න නරඹන්න පුළුවන් වගත් අපි සිහිපත් කරනවා. අද උදෑසන වත්මන විශාඛාව මහා පින් පුරන මේ වෙද්දී දිව්‍ය ලෝකේ මහා මාලිගා නිර්මාණය වෙලා තිබෙන විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය, රුක්ලන්ත මායාදුන්න මැතිතුමන්, ඒ වගේම දීපලාල් විජේරත්න පින්වත් මහත්මයා, ඒ වගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න පින්වත් මහත්මිය ප්‍රධාන පින්වතුන් මේ උතුම් වූ සම්බුද්ධ රාජ මාලිගාව නිර්මාණය කරන්නට, ඒ වගේම මේ මොහොතේ මේ සෑම වැලි කැටයක් වෙනුවෙන්ම මහා මුදල් කන්තරාවක් දරමින් මේ හැම පින්කමක්ම ඉතාම සාර්ථකව සංවිධානය කළා. ඔබට ඉදිරියේදී මේ දසුන් දකින්න පුළුවන් රූපවාහිනියෙන් අපි පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. අද උදෑසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ ගෞරවනීය අනුනායක දුරන්දර අග්ගමහා සද්ධර්ම ජෝතික දජ ආචාර්ය න්‍යංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මහා නායක මාහිම්පාණන් වහන්සේලා වරක් ප්‍රධාන මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මේ පින්කම ආරම්භ කෙරුණා. ස්වාමින් වහන්සේට මා ගෞරවණීයව ආරාධනා කරනවා උදෑසන සිට මේ දක්වා පින්කම් සිදු වුණු ආකාරය පිළිබඳව මූලික සාකච්ඡාවේ සිහිපත් කිරීමක් සිදු කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. මේ උතුම් වූ පූජනීය විහාරස්ථානයේහි විහාරාධිපති අවසරයි නම සිහිපත් කරන්නට තලාකුළ වැවි ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේගින්ද එවැගේම පරම පූජනීය අපගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වන අවසරයි කෝරළයා ගම සරණතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මේ පින්බිමේ වැඩවසන සියලුම මහා සංඝරත්නයන් අපි පාදාභිවන්දනයෙන් ධර්ම දේශනා පවත්වන්නට අවසර ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්වත් දසසිල් මෑණිවරුනි, කාරුණික පින්වත්නි, අද දවසේ මං හිතන්නේ මේ පින්බිමට පමණක් නෙවෙයි, මේ ගමට පමණක් නෙවෙයි, මේ රටට, මේ මුළු ලෝකයටම එතනින් යහා පැත්තට මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ වැඩ ඉන්න සත්පුරුෂෝ ආර්යෝ දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට බොහෝ දෙනෙකුට පින් පුරන්න පුළුවන් වුණු, පින් කරගන්නට පුළුවන් වුණු, දැකබලා සාදු සිතින් පින් කරගන්නට පුළුවන් වුණු දිනයක් හැටියට අද දවසේ අපට හඳුන්වන්න පුළුවන්. මොනතරම් වාග්යවන්තද මෙවන් කාලයක මේ වගේ මහ පින්කමක් කරලා ඒ පිළිබඳව මෙනෙහි කරලා සතුටු වෙන්න. අපි චමිල මහත්මයා සිහිපත් කරා වගේ අද බොහෝ වැඩසටහන් ගණනාවක් සිද්ධ වුණා. විටික මට හිතෙන දෙයක් තමයි අපි නිරන්තරයෙන්ම කියන කරුණක් තියෙනවා, කෙනෙකුට පින්කම් කරන්නත් පින් තියෙන්න ඕන කියලා. එහෙමයි. පින් නැත්තම් ඒ කෙනාට කොයිතරම් ධනෙ දීපල තිබුණත් පින් කරන්න බෑ. ධනෙ දීපල විතරක් ලැබුණට වැඩක් නෑ. පින් කරන්න වෙනම පින් තියෙන්න ඕන. මං හිතන්නේ මේ පින්කම දැක බලා යමෙක් සතුටු තිසින් හෝ සාදුකාර දුන්නා නම් ඒ හැම කෙනෙකුටම පෙර ජීවිතේ
මහ පිනක් රැස් කරගන්න තිබිලා තියෙනවා. මෙවන් පින්කමක් දැකලා සංසාරයට තවත් ඊට වඩා 100,000 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් මහා පින්කමක් රැස් කරගන්න. සාදුකාර දෙන අයට ලැබෙන පින ඒ වගේ නම් මේ සඳහා කැපවෙච්ච මේ සඳහා දායක වුණ මෙවැනි උතුම් වූ ස්ථානයන් සකස් කළ පූජා කරපු ඒ පින්වතුන් ගැන කවර කතාද? හැම කෙනෙකුටම මහා පින් කරගන්න පුළුවන් වෙච්ච දවස. අපි උදෑසන කාලයේදීත් කීප දෙනෙක් එක සාකච්ඡා කරද්දී අපිට එක සාකච්ඡා කරපු කීප දෙනෙක් සිහිපත් කළ විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි අපි හැම වෙලාවකම මේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අපි කතා කරනවා. අපි භාග්‍යවතුන් වහන්සේ වඳිනකොට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වඳිනවා කියලා වඳිනවා. නමුත් ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේම ඉදිවෙච්ච පළමුවෙනි භාග්‍යවතුන් වහන්සේ උදෙසා තැනවෙච්ච කුටිය තමයි ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් විහෙරක ඉදිවෙච්ච මේ කුටිය. මං හිතන්නේ ඒක අති විශේෂ පින්කමක් මේ පින්කම් අතර. අපේ භාග්‍යවතුන් වහන්සේට ලැබිලා තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ පුරුෂ ලක්ෂණවල එක පුරුෂ ලක්ෂණයක් ලැබුවේ පින්වත්නි උන්වහන්සේ සංසාරේ සමහර පින්කම් කරලා තියෙනවා පළවෙනි වතාවට. කියන්නේ උන්වහන්සේ තමයි ඉස්සල්ලාම ඒ පින්කම ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. මං හිතන්නේ මේ සඳහා කැපවෙච්ච ඒ මහා පුණ්‍යවන්ත පිරිසට මෙකල ලැබිච්ච ලකූම පින්කම තමයි පින් බිමක විහෙරක විහාරස්ථානයක ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රථම වතාවට ලෝකේ පළමු වතාවට භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේට වච්ච කුටි භාග්‍යතුන් වහන්සේට සැතපෙන ලැබුම් කුටි මේ සියල්ලංගෙම ਸਰව සම්පූර්ණ කරලා සැබෑවටම ජීවමාන සංඥාවෙන්ම ඒ පූජාව සිද්ධ කරා. මං හිතන්නේ ඒක තමයි මේ පින්කමේ අප දැකපු අසිරිමත්ම පින්කම. හැබැයි ලංකාවේ නොඑක් තැන්වල නිවෙස්වල මේ කාරණාව ක්‍රියාත්මක කරනවා. බොහෝ නිවෙස්වල අපි දකිනවා ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට බුද්ධෝපස්ථාන කරනවා. නමුත් අද පටන් මං හිතන්නේ මේ කාරණාව බොහෝ දිනෙක අනුමෝදන් වෙලා මෙතෙන් සිට ඒ කාරණාවෙන් ඉදිරියට අපි හිතනවා සිද්ධ කරයි කියලා ඒකට අනුග්‍රහ කරන්න අද දවසේ මං හිතනවා මේ පින්කමත් අද මේ දේශනාවත් ඒ බොහෝ දිනෙකට උපකාර වේවි කියලා. ඉතින් මං හිතන්නේ මේ පින්කම දවස පුරාවටම කරපු පින්කම ගැන සිහිපත් කරන්න ගියොත් අති දීර්ඝ වේලාවක් යන නිසා මං ඊටාම කෙටියෙන් මේ කාරණාවක් මුලින්ම මතක් කළේ අපට දැනෙච්ච විශේෂ කාරණාවක් ඒ තමයි සැබෑවටම භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් ජීවමාන බුදු කුටියක් භාග්‍යතුන් වහන්සේට සකස් කළා පූජා කිරීම අසිරිමත් පින්කමක් හැටියට හඳුන්වන්න පුළුවන්. මං හිතන්නේ ඒක අති විශේෂ පින්කමක් කොට සිහිපත් කරන්න පුළුවන්. එහෙමයි අපේ හාමුදුරනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කුඩා කාලයේ සිට අප අසා තිබෙනවා. තථාගතයන්න් වහන්සේ දිනෙතින් දැක නොමැතිවත් තථාගතයන්න් වහන්සේ උදෙසා නිර්මාණය කළ පිළිම වහන්සේලා කුඩා අවදියේ සිටයි අපේ හාමුදුරනේ අප දකින්නේ. භාග්‍යවතුන් වහන්සේ ලෙස අප හඳුනාගන්නේ කවරෙක්ද කියන කාරණාවෙන් සාකච්ඡාව ආරම්භ කරමු. ඇත්තටම චමිල මහත්මයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ සැබෑවටම කවුද? භාග්‍යවතුන් වහන්සේ හඳුනගන්න මේ ලෝකේ කිසිම කෙනෙක් සමර්ථ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාවල් වලින්ම පමණයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට අඳුරගන්න තියෙන්නේ. මොකද සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා.
බුද්ධෝපි බුද්ධස්ස බණේය වන්නං කප්පම්පිචේ අඤ්ඤ මහාසමානෝ මභාසමානෝ කීයේත කප්පෝ වියදීග මන්තරේ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. යම් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවටම වෙන කිසිම දේශනාවක් පවත්වන්න නැතුව බුදුගුණ දේශනාවක් කළොත් කල්පයට තියෙන දින ගණන කාලය ඉවර වෙයි. හැබැයි බුදුගුණ දේශනාව නම් නිමාවටපත් වෙන්නේ නැහැ. ඒ තරම් බුදුගුණ අචින්තියයි. හිතලවත් ඉවර කරන්න බෑ. මේ ලෝකයේ අචින්තිය වූ ධර්මතා හතර පළවෙනියටම සිහිපත් කළ ඒකයි යමෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිතන්න පටන් ගත්තොත් ඒ කෙනාට ලැබෙන්නේ ප්‍රතිඵල දෙකයි. එක්ක උම්මත්තක භාවයටපත් වෙනවා, එහෙම නැත්නම් වෙහෙසටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි. එක ගුණයක් ගත්තත් අනන්තයි. අපි සමහරලාට කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සාගරය වගේ අනන්තයි කියලා. හැබැයි මහත්මිය අපිට හිතෙන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් ගත්තත් ඒකත් මහා සාගරය වගේ. ඒ තරම් ගැඹුරුයි. ඒ ගැඹුරු බව නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පෘථග්ජන භාවයේ අධික ශ්‍රද්ධාව තියෙන කෙනාට බුදු ගුණ වල ගැඹුර තේරෙන්නේ බඹ නමයයි. යම් කිසි කෙනෙක් බඹ නමයක ලීයක් අරගෙන යනවා මොහොතේ ගැඹුර මනින්න. ඒ කෙනාට මොහොතේ ගැඹුර තේරෙන්නේ බඹ නමයයි. ඒ වගේම තව කෙනෙක් අරගෙන යනවා බඹ 10ක ලීයක්. ඒ කෙනාට තේරෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මොහොතේ ගැඹුර බඹ 10යි කියලා. තව කෙනෙක් යනවා බඹ 20ක ලීයක් අරගෙන ඒ කෙනාට තේරෙන්නේ මොහොතේ ගැඹුර බඹ 20යි කියලා. ආන් ඒ වගේ පෘථග්ජන භාවයෙන් අධික ශ්‍රද්ධාවට ගියපු කෙනාට බුදු ගුණවල ගැඹුර තේරෙන්නේ බඹ 9යි. සෝවාන් වහන්සේට තේරෙන්නේ බඹ 10යි. සකදාගාමී වහන්සේට තේරෙන්නේ බඹ 20යි. අනාගාමීන් වහන්සේට බඹ 30යි. රහතන් වහන්සේට බඹ 40යි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තේරෙන්නේ බඹ 100යි. මුගලන් මහරහතන් වහන්සේට තේරෙන්නේ බඹ 1000යි. මේ කල්පයක වැහි වහිනකොට වැහි බින්දු ගාන ගණන් කරලා කියන්න තරම් මහා ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදු ගුණවල ගැඹුරු තේරෙනවා කියලා කියන්නේ බඹ 84000යි. එතකොට හිතන්න එවෙන් ප්‍රඥාවක් තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේටත් තේරෙන්නේ බඹ 84000යි. හැබැයි එතන විශේෂම කරුණ තමයි එතන කියලා තියෙන්නේ සාරිපුත්ත හාමුදුරට ඒක තේරෙනවා කියලා කියන්නේ අනුමාන ඥානය කියලා. අනුමාන ඥානය කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය වගේ නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ දැකලා අවබෝධ කරගන්න දේ. හැබැයි අනුමාන කරන එක සමහරලාට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අනුමානයෙන් කියන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට බඹ 84000ක් තරම් බුදු ගුණ වැටහෙන්නේ බඹ 84000ක් තරම් වැටෙන්නේ ඒ තරම් ප්‍රඥාවක් තිබිලත් අනුමාන ඥානයකින් පමණයි. එමනම් මේ බුදු ගුණ කොච්චර ගැඹුරුයිද කියලා හිතන්න. අපට අචින්ති කියන කාරණාව විස්තර කරන්න ගියත් අති දීර්ඝ වෙලාවක් යනවා. නමුත් අපේ ශ්‍රාවක පින්වතුන්ට කෙටි උදාහරණයක් එකට මතක් කළොත් අපේ භාග්‍යවතුන් වහන්සේ දේවාරෝහණ පූජාව සඳහා අභිධර්ම දේශනාව සඳහා තව්තිසා දිවි ලෝකයට වඩිනවා. උන්වහන්සේ තව්තිසා දිවි ලෝකයට වඩින්නේ මනුෂ්‍ය ලෝකේ ගන්ධබ්බ රුක්ෂ මූලයේ ළඟ යමාමා පෙළහර පාලා. එහෙමයි. ඒ තීර්ථකයන් দমনය කරන්න. ඒ වෙලාවේදී ගන්ධබ්බ රුක්ෂ මූලයේ ළඟ වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේ බල්ලා තියෙනවා පෙර බුදුවරු මෙවැනි ප්‍රාතිහාර්ය පාලා ඊළඟට මොකද්ද කරලා තියෙන්නේ? උන්වහන්සේ දකින අතීත බුදුවරු අභිධර්ම දේශනාව පවත්වන්න තව්තිසා දිවි ලෝකයට වැඩම කළා තියෙනවා. එහෙමයි. අපේ භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා තව්තිසා දිවි ලෝකයට වඩින්න. මහත්මයා භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිවි ලෝකයට වැඩම කරේ ඒ ගණ්ඩබ්බ රුක්ෂ මූලයේ ළඟ ඉඳලා පියවර දෙකක් තබලා. පළවෙනි පියවර තබන්නේ යුගන්ධර පර්වතයට,
දෙවෙනි ශ්‍රී පාදය තබන්නේ මහමේරු පර්වතයට. යුගන්ධර පර්වතයේ උසයි මේ මහ පොළොවේ ඉඳලා උඩට යොදුන් 42000. මහමේරු පර්වතයේ උසයි මහ පොළොවේ ඉඳලා උසට යොදුන් 84000. එතන විශේෂ කරුණක් තියෙනවා. එතන හිටපු දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතාගන්න බැරි ආශ්චර්යමත් දෙයක් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පාදයේ ළඟට යුගන්ධර පර්වතයේ නැමුණද භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ පිළිගන්න. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ පාදය යුගන්ධර පර්වතයේ දක්වා එසවුණාද මේ දෙකෙන් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුණා කාටවත්. මහමේරු පර්වතයට පය තබන කොටත් එහෙමයි. ඔතන විශේෂ කරුණ තමයි දෙවියන් බ්‍රහ්මයන් කියලා කියන අපිට වඩා දිවසක් තියෙන කෙනෙක්. එහෙමයි. ඒතර 이르දිමතුන් ඇති, ධානලාභීන් ඇති. ඒතර එවැනි කෙනෙකුටත් හිතාගන්න බැරි වුණා භාග්‍යතුන් වහන්සේගේ මේ ධාන ශක්තිය. එහෙමයි. ඒතර හරි ඒකයි කිව්වේ එක ලක්ෂණයක් ගත්තත් ඒකත් අචින්තියයි. භාග්‍යතුන් වහන්සේ ධානයක් පානවා, 이르දියක් පානවා. ඒ 이르දිය කොහොමද පාන්නේ කියලා කාටවත් හිතාගන්න බෑ. එතන විශේෂ කරුණක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දැන් තව්තිසා දිවි ලෝකෙට වැඩම කරා. වැඩම කරපු ආරංචිය දැනගත්තු දසදහසක් සක්වලවල් වල දෙවිවරු බ්‍රහ්මයෝ තව්තිසා දිවි ලෝකෙට ආවා භාග්‍යවතුන් වහන්සේ දකින්න. ඉතින් ආපු පිරිස වැඩි නිසා දෙවිවරු ඉදිකටු තුඩක් තියන්න පුළුවන් පුංචි ඉඩක 60 දෙනෙක් 40 දෙනෙක් එවැනි ප්‍රමාණයක ඉන්න තරම් ශරීර කුඩා කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේට තව්තිසා දිවි ලෝකේ වැඩ ඉන්න තියෙන්නේ ශක්‍ර දෙවියන්ගේ ආසනයේ වෙන පාණ්ඩුකම්බල ශෛලාසනය. එහෙමයි. පාණ්ඩුකම්බල ශෛලාසනයේ විශාලත්වය චමිල මහත්මයා යොදුන් 100ක් දිගයි. යොදුන් 150ක් පළලයි. එහෙමයි. යොදුන් 50ක් උසයි. ඒතර මෙන්න මේ තරම් විශාල මේ පාණ්ඩුකම්බල ශෛලාසනය භාග්‍යවතුන් වහන්සේ ඒ පාණ්ඩුකම්බල ශෛලාසනයට වඩිනවා උන්වහන්සේට වැඩ ඉන්න. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය පාණ්ඩුකම්බල ශෛලාසනයේ ප්‍රමාණයයි විශාලයි. දැන් භාග්‍යවතුන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයට වඩිනකොට දෙවිවරු බ්‍රහ්මයෝ හිතනවා උන්වහන්සේට වැඩ ඉන්න තියෙන ඊටාම කුඩා ඉඩක. උන්වහන්සේට වැඩ ඉන්න තියෙන ඊටාම කුඩා ඉඩක දෙවිවරු බ්‍රහ්මයෝ හිතනවා අපරාධය අර ඉඩ ඉතුරු ටිකක් තිබුණා නම් තව කී දෙනෙකුට පහසුවෙන් ඉඳගෙන බණ අහන්න තිබුණද කියලා. ඒක දැකපු භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ අර ආසනයේ ගිහිල්ලා වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේගේ සිවුරේ කොන් දෙක ආසනෙන් දෙපැත්තට බිමට වැටෙනසේ. එහෙමයි. හිටපු දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතා ගන්න බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණයට ආසනේ කුඩා වුණාද? එහෙම නැත්නම් ආසනේ ප්‍රමාණයට භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය විශාල කරගත්තද? ඒ දෙකෙන් මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුණා. ඉතින් ওই වගේ උදාහරණ ගත්තොත් බොහෝ තියෙනවා උදාහරණ. අර දවසක් එක බමුණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උස මනින්න හදනවා. ඉතින් බමුණ හැමදාම භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක එක දවසට එක එක ප්‍රමාණය උණලී තියාගෙන ඉන්නව පාරට වෙලා. එක දවසක කන්දක් උඩ, තවත් දවසක තවත් ඊටත් වඩා උස කන්දක් උඩ. ඉතින් බුදුහාමුදුරු දවසක් බමුණගේ ළඟට ගිහිල්ලා ආනවා බමුණ මොකද කරන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ උස මනින්න හදනවා. ඉතින් එක දවසක් පාරේ ඉඳගෙන උණලියක් උස්සගෙන බලන් ඉන්නවා. ඊළඟ දවසේ එදා වඩනකොට ඊට වඩා භාග්‍යවතුන් වහන්සේ උසයි. ඊළඟ දවසේ කන්දක් උඩට ගිහිල්ලා උණලියල්ලන් ඉන්නකොට එදා ඊටත් වඩා උසයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා බමුණ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම මම පාරමී පිරුවේ
කාටවත් මගේ උසමනින්න පුළුවන් විදිහට නෙවෙයි කිව්වා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේට ඕන නම් භාග්‍යතුන් වහන්සේට කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ ශරීරය කුඩා කරගන්න පුළුවන්. මේ ඇහි පිල්ලමක් මත පාත්‍ර සිවුරු දරාගෙන සක්මන් කරනසේ ශරීරය කුඩා කරගන්නත් පුළුවන්. භාග්‍යතුන් වහන්සේට කැමති නම් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම උන්වහන්සේගේ ශරීරය ඔසවන්නත් පුළුවන්. ඒතර බලන්න ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ මේ ධාන ශක්තිය අචින්තියයි. ඉතින් එක ලක්ෂණයක් කොහොම අචින්තිය නම් හිතන්න භාග්‍යතුන් වහන්සේගේ ගුණ කොච්චර අචින්තියද. ඉතින් ඒක තේරෙන්නේ අපිට නෙවෙයි. ඒක තේරෙන්නේ ඒක තේරුම් කරගන්න බැරි 이르දිමුතුන්ට ධානලාභීන්ට. ඒක තමයි විශේෂත්වය. එමය අපේ හාමුදුරනේ. ඒ මහා ගුණධරණ භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙකක් අතර ආසනයක පරිනිර්වාණයට පත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පමණක් නොවේ අපේ හාමුදුරනේ. තවත් ඕනෑ තරම් බුදුරජාණන් වහන්සේලා මේ ලොව පරිනිර්වාණයට පත් වුණා. මොකක්ද අපේ හාමුදුරනේ සම්බුද්ධ පරිනිර්වාණය කියලා කියන්නේ? ඇත්තටම බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක් තුල තියෙනවා විශේෂ කාර්යභාරයක්. ඒ කාර්යභාරය තමයි උන්වහන්සේ අති දීර්ඝ කාලයක් පාරමිතා පුරනකොට උන්වහන්සේට තිබුණ විශේෂ සිතුවිල්ලක්. ඒ තමයි යම් දවසක මම මේ ලෝකෙන් එතර වෙනවා. මම එතර වෙලා තවත් බොහෝ පිරිසක් මම එතර කරවනවා කියලා. ඒක පාරමී දම් පුරන මහබෝසතාණන් වහන්සේ නමක් තුල පවතින විශේෂ සිතුවිල්ල. අපේ මහබෝසතාණන් වහන්සේට ඔය සිතුවිල්ලෙම ආවා මහා කල්ප අසංඛ්‍ය 16ක්. තමන්ගේ මව කරේ තියාගෙන මහ මුහුදේ පීනනකොට එක බ්‍රහ්මීක් මේ වීරයවන්තයව දැකලා මෙවැනි වීරයවන්තයෙකුට ඇයි බුදු වෙන්න පාරමිතා පුරන්න බැරි කියලා බුදු බව ලබන්න ඕන කියන කැමැත්ත ඇති කරවන්න සිතුවිල්ලක් ඒ වීරවන්තයාගේ හිතට ඇතුල් කරා. එහෙමයි. ඒ සිතුවිල්ලෙන් තමයි අපේ මහබෝසතාණන් වහන්සේ බුදු බව ලබන්න ඕන කියන වීරිය පටන් ගත්තේ. එහෙමයි. ඉන්පසුව පුරාණ දීපංකර භාගතුන් වහන්සේගේ සමී උන්වහන්සේ අන්තිම ස්ත්‍රී භවය ලබනවා. එදා අබතෙල් දානයක් පූජා කරලා උන්වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරනවා. බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේහි පළමුවෙනි අනියති විවරණය පටන් ගන්නවා. මම කවදා හරි දවසක මේ සසරෙන් නික්මෙනවා, මේ සසරෙන් එතර වෙනවා, සම්මා සම්බුදු පදවිය ලබනවා. එසේ සම්මා සම්බුදු පදවිය ලැබලා තවත් බොහෝ සත්වෝ පිරිසක් මේ සංසාර දුකින් ඈතර කරනවා කියන මේ දැඩි වීරියවන්ත සිතුවිල්ල උන්වහන්සේගේ හිතේ තැම්පත් කරගෙන පළමුවෙනි අනියති විවරණය පටන් ගත්තා. එහෙමයි. එදායින් ආරම්භ කරපු ඒ අනියත විවරණය උන්වහන්සේ අසංඛ්‍ය 16ක්ම පිරුවා. මහා කල්ප අසංඛ්‍ය 16ක්. ඒ බෝසතාණන් වහන්සේ නමක් තුළ පවතින වීරිය එයයි. ඒ වගේම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේගේ බුද්ධ කාලය උන්වහන්සේ මේ විදියට මිටු කරනවා. හැබැයි මේ බුද්ධ ශාසනවල තිබෙනවා කොටස් දෙකක්. එකක් දීර්ඝායුෂ්ක බුද්ධ ශාසන, අනිත් එක අල්පායුෂ්ක බුද්ධ ශාසන. හැබැයි පින්වතුනි බුදුවරුන්ගේ ළඟ තියෙන එක විශේෂත්වයක් තමයි මේ සම කියන ගුණය. අසම සම. එහෙමයි. අසම කියන්නේ කිසිවෙකුට සමාන නැහැ. සම කියන්නේ මේ ලෝකෙ එක කෙනෙකුට සමානයි. ඒ තමයි තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරක් භාග්‍යතුන් වහන්සේ සමානයි. එහෙමයි අපේ හාමුදුරුවෝ. ඒතර භාග්‍යතුන් වහන්සේ නමක් තුළ පවතින සියලු කොටස් අනිත් බුදුරජාණන් වහන්සේලාට සමානයි. එහෙමයි. එතකොට
එක බුදු කෙනෙකුගේ තියෙන කාර්යභාරය තවත් බුදුරජාණන් වහන්සේ නමකට සමානයි. ඒතකොට දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේලා බොහොම නිදහසේ තමන්ගේ බුද්ධ කාලය ගත කරන හැබැයි අල්පායුෂ්ක බුද්ධ ශාසනවල තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේලා නිදහසේ වැඩ ඉන්න කාලේ හරි අඩුයි. එහෙමයි. සාමාන්‍ය දීර්ඝායුෂ භාග්‍යතුන් වහන්සේලා ධර්මදේශනාවක් පවත්වන්නේ අවුරුදු 5කට 6කට සැරයක්. අති දීර්ඝ කාලයකට සැරයක්. ඒකනේ අර අපේ සන්තති අමාත්‍යතුමා මට මතකයට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේ ධර්මഘോഷාව පවත්වන්නේ. ඊ වසර ගණනාවකට පස්සේ තමයි ධර්මදේශනාව පවත්වන්නේ. ඒ පවත්වන ධර්මදේශනාව අසවල් තැන පවත්වනවා කියන පණිවිඩය තමයි ධර්මഘോഷක හැටියට තනින් තැනට අරගෙන යන්නේ. එහෙමයි. ඒතර දැන් අල්පායුෂ්ක බුදුරජාන් වහන්සේලා දීර්ඝායුෂ්ක බුදුරජාන් වහන්සේලාගේ ශාසනවලින් වෙනස් වෙන්නේ උන්වහන්සේලාගේ කාර්යභාරය එකයි. හැබැයි ඒ කාර්යභාරය එකක් වුණාට ඒක කරන ක්‍රමය ටිකක් වෙනස්. ඒ නිසා උන්වහන්සේලා දැන් අල්පායුෂ්ක දීර්ඝායුෂ්ක බුද්ධ ශාසනවල යම් තැනක ධර්මදේශනාවක් පවත්වනවා නම් ඒ ධර්මදේශනාව යම් ප්‍රමාණයක් පවත්වනකොට එතන හිටපු පිරිස ඒ මගඵල ලබලා ඉවර වෙනවා නම් ධර්මදේශනා මැදදී යනකොට දෙයි පිරිස මගඵල ලබලා ඉවර වෙන්නේ එතනින් නතර කරනවා. දේශනාව ඉතුරු ටික දේශනා කරන්නේ. දීර්ඝායුෂ බුද්ධ ශාසනවල. ඒ වගේම තමයි දීර්ඝායුෂ බුද්ධ ශාසනවල ශරීර ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ නැහැ. බුද්ධ පරිනිර්වාණයම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. හැබැයි අල්පායුෂ්ක බුද්ධ ශාසනවල තියෙන විශේෂත්වයක් තමයි අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා යම් තැනක ධර්මදේශනාවක් පවත්වනකොට ඒ දේශනාව මැදදී පවත්වලා යනකොට ඒ ඉන්න පිරිස මගපල් ලබන පිරිස මගපල් ලබලා අවසන් වුණොත් දේශනාව නිමා කරන්න දේශනාව අවසන් වෙනකම් දේශනා කරනවා. ඒ දේශනාව අවසන් වෙනකම් දේශනා කරන්නේ උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ඒ ධර්ම දේශනාව අසා නිවන් දකින බොහෝ පිරිසකට අනාගතේ අනුග්‍රහ කිරීම පිණිස ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් පවත්වනකොට වත්තා දේශනාව පවත්වනවා. පවත්තා කියලා කියන්නේ උන්වහන්සේ අදිෂ්ඨාන කරලා නිමා වෙන දවස වෙනකන් ඒ දේශනාව පවතින අදිෂ්ඨාන කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේලාගේ අදිෂ්ඨානය. එතකොට මහත්මයා දැන් අල්පායුෂ්ක බුදුරජාන් වහන්සේලා පිරිනිවන් පානකොට ධාතුන් වහන්සේලා පවතින අදිෂ්ඨාන කරනවා. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය කොයිතරම් විචිත්‍රද කියලා කියනවා නම් පින්වතුනි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දීඝනිකායේ දෙවෙනි පොතේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේහය දැල්විය යුතු ආකාරය ධාතුන් වහන්සේලා ඉතිරි විය යුතු ආකාරය අදිෂ්ඨාන කරනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී සියුම් කපුපිලි තිර 500කින් මේ ශරීරය වෙලනවා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය වෙලනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේහය රන් දෙනක බහලා තවත් රන් දෙනකින් වහනවා. එහෙම වහපු දේහය තමයි එදා ආදාහනය කරන්නේ. ආදාහනයෙන් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු ප්‍රමාණයට දැල්විලා අවසන් වුණාම චමිල මහත්මයා දෙවිවරු වැසි වසවනවා. එතන තිබිච්ච සල්ගස් වලින් පවා ජලය ගලන්න පටන් ගන්නවා. අර චිතකේ නිවෙන්න. ඊළඟට රජවරුත් සුවඳ පැන් ගෙනල්ලා චිතකේ නිවන්න ඒ සුවඳ පැන් නිහිනවා. චිතකේ අවසානයේ විවෘත කළ බලනකොට භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය හරි අපූර්වට පෙන්ලා තියෙනවා. අර ඔතපු තිර 500න් පළවෙනි තිරයයි 500 වෙනි තිරයයි හැර මැද 498ම පිච්චිලා.
අලුවත් ඉතුරු වෙන්නේ නැතුව ඒ තිර 498ම පිච්චිලා. පළවෙනි තිරේ අන්තිම තිරේ විතරක් ඉතුරු වෙලා. අද අපි දකිනවා සමාජයේ අසද්ධාවන්තින් හරියට මේ භාග්‍යතුන් වහන්සේට ගරහලා පව් කරගන්නවා. ඔය ධාතුන් වහන්සේලා කියන්නේ බොරු. ඌ අන්තර්ජාලයෙන් පව මිලදී ගන්න පුළුවන්. ඌවට වැඳලා මොනවද අපි ලබන්නේ? ඌවට පොදු සත්කාර කරා කියලා මොනවද අපිට ලැබෙන්නේ කියලා හරියට අසද්ධාවන්තයෝ බැන බැන පව් කරගන්නවා. ඒක අද පවණක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපෝ දවස් ඉඳලාම සිද්ධ වෙච්ච දෙයක්. ඒක අලුත් දෙයක් නෙවෙයි. රජවරු දෝනාටක ධාතුන් වහන්සේලා ගිහිල්ලා තියාගෙන වඳිනකොට ඒ අමාත්‍යවරු ඒ රජවරු ළඟම ඉන්න පඩිගන්ට අමාත්‍යවරු බැනලා 86000ක් දෙනා අවීචී ගිහිලි ඉපදුනා කියලා අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමයි. ඒතර ඒ විදිහට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කාලේ බැන්න කියලා අපි ඒ පිළිබඳ දේශයක් ඇති කරගන්න ඕන නෑ. හැබැයි මම මෙතන කියන්නේ දැන් මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරපු විදිය පිළිබඳ බලන්න. භාග්‍යතුන් වහන්සේ මේ දේහය මෙහෙම දැල් වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ශරීරයේ දේහේ දැල් වෙලා අළු විය යුතු කොටස් 4ක් අළු වෙලා ගියා. හරියට කොහොමද? ගිතෙල් පුච්චපු වගේ. ගිතෙල් පිච්චුවම අලුවත් රොඩුවත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම දැවිලා යනවා. ආන්නේ වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුවේ සම මස් නහර කියන්නේ කණ්ඩරා, ඒ වගේම ඇටමිදුළු. මෙන්න මේ කොටස් 4ම පිංගතුනි හරියට ගිතෙල් දල්වලා අලු වෙන්නේ යම්සේද ආන්නේ විදිහට කිසිවක් ඉතුරු නොවි දැල් වෙලා අවසන් වෙලා තියෙනවා. ඒව නැහැ. ඒ ටික ඔක්කොම ඉවරයි අලු වෙලා. හැබැයි අනිත් ධාතුන් වහන්සේලා චමිල මහත්මයා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ප්‍රධාන ධාතුන් වහන්සේලා කිහිප නමක් ඉතුරු වෙන්නත් අවශේෂ සියලුම ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට කෑලි කැඩිවිලා කුඩු වෙලා යන්නත් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. ආන් ඒ නිසා තමයි අපි අර වන්දනා කරද්දී කියන්නේ චත්තාලීස සමාදන්තා කේසා ලෝමාච සබ්බසෝ දේවා හරින්සෝ ඒකේකං චක්කවාල පලම්පරා. භාග්‍යතුන් වහන්සේගේ සම 40 දන්තයන්, භාග්‍යතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා පවා මේ විවිධ සක්වලවල ගිහිලා වන්දනා කරනවා. ඊතර සඳහන් කරනවා සමහර එක සක්වලකටම තියෙන්නේ එකම එක රෝම ධාතුවයි. එක සක්වලකටම තියෙන්නේ එකම එක රෝම ධාතුවයි සමහර සක්වලවල වල. ඉතින් ආන්නේ ඒ විදියට භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරන්නේ ඇත්තටම චමිල මහත්මයා නිවන් දකින ශ්‍රාවකයන්ට අනුග්‍රහ කරන්න. ඒකනේ අර දුටුගැමුණු රජතුමා හදපු රුවන්වැලි මහා සෑයට ද්‍රෝණීක ධාතුන් වහන්සේලා නාගලෝකේ වැඩ ඉඳෙද්දී රහතන් වහන්සේ වඩම්මාගෙන ඉන්න ගියාම ඒ නාගයෝ තියාගෙන වැඳලා තියෙන්නේ කොහොමද? හදලා තිබිච්ච සෑමලුවේ සලපතල මලුව, ඒ සෑයේ සලපතල මලුව හදලා තියෙන්නේ චන්ද්‍රකාන්ති පාෂාණයකින්. උන්වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියන මේ චන්ද්‍රකාන්ති පාෂාණය කොච්චර වටිනවද කියලා දැනට මනුෂ්‍ය ලෝකේ හොයාගෙන තියෙන හොයාගත්තු නැති සියලුම මැණික් ටික නාගලෝකේ නාගයන්ට දුන්නත් අර චන්ද්‍රකාන්ති පාෂාණය මිලට ගන්න බැහැලු. ඒ තරම් ඒ චන්ද්‍රකාන්ති පාෂාණය වටිනවලු. ඉතින් එවැනි වටින පාෂාණයක තමයි සෑය හදලා තියෙන්නේ. එතකොට සෑය හදපු මැණික කොච්චර වටිනවද? ඉතින් අහනවා නාගලෝකේ නාග ස්වාමීනි මෙතරම් පූජා කරන ධාතුන් වහන්සේලා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඇයි අරගෙන යන්නේ කියලා අහනවා. එතකොට රහතන් වහන්සේලා නාගලෝකේ නාගයන්ට කියන්නේ මේ ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ඉතුරු කරේ නුඹලට නෙවෙයි නිවන් දකින සත්‍යයන්ට පින් කරගන්න කියලා. එහෙමයි. එහෙමනම් රුවන්වැලි මහා සෑයට ඒ තරම් මේ ධාතුන් වහන්සේලා අර වගේ නාගයෝ අඬ වැළපෙද්දි කෑ ගහද්දි අරගෙන ආවේ නිවන් දකින අයට පින් කරගන්න. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නමක්
අල්පාවුෂ්ක භාගතුන් වහන්සේ නමක් පිරිනිවන් පානකොට ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරනවා මෙන්න මේ ප්‍රමාණයට ඉතුරු වෙන්න ඕන කියලා. ඒ ඉතුරු වෙන ප්‍රමාණයට ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ශමිල මහත්මයා, ඒ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් කිසිම අබ ඇටයක තරම්වත් ධාතුන් වහන්සේ නමකට ආපදාවක් කරදරයක් නොවේ. අදටත් මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ වැඩ වාසය කරනවා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන තාක්කල්. එතකොට එහෙමනම් ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ යම් දවසකද අන්න එදාට තමයි අබුද්ධෝත්පාද කාලය පටන් ගන්නෙ. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ හිටියත් ඒ කාලය බුද්ධෝත්පාද කාලය කියලා. එමය අපේ හාමුදුරනේ. වහන්සේ සිහිපත් කළා ධාතු පරිනිර්වාණය පිළිබඳව. අපි දන්නවා භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. ඉන් අනතුරුව වහන්සේ දේශනා කරනවා ධාතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව. අපේ හාමුදුරනේ මොකක්ද මේ ධාතුන් වහන්සේ පරිනිර්වාණය කියලා කියන්නේ? ඇත්තටම අර අපි කලින් මතක් කළා වගේ චමිල මහත්මයා, දැන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු දවස වෙනකන් මේ ධාතුන් වහන්සේලා අබෑටියක තරම් ධාතුන් වහන්සේ නමක්වත් විනාශ වෙන්නේ නැහැ. ඒක තමයි භාගතුන් වහන්සේගේ අදිෂ්ඨානය. හැබැයි මෙතනදී මම හිතනවා කතා කරගත යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි දැන් අද බොහෝ දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ධර්මයේ වෙනස් වෙලාද? සමහර කෙනෙක් කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කටපාඩම් කරගෙන එනකොට වෙනස් වෙලා කියලා. එහෙමයි. චමිල මහත්මයා සමහරලාට සමහර අයගේ අදහස් දැක්කම හිතෙනවා සමහර සද්ධාව දුර්වල අයගේ ප්‍රකාශ දැක්කම හිතන දෙයක් තමයි ඔවුන් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ මොන වගේ මතයක්ද දරන්නේ කියලා. මේක උපහාසයටම කියන කරුණක් නෙවෙයි. නමුත් සැබෑම කාරණාව ඒකයි. සමහර අයට හිතෙන්නේ මේ බුදුදහමට බැස ගන්නකොට මමත් යම් ප්‍රමාණයක් දන්නවා, බුදුරජාණන් වහන්සේත් යම් ප්‍රමාණයක් දන්නවා. හැබැයි මම දන්න ප්‍රමාණය මම භාග්‍යතුන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ දන්න ප්‍රමාණය මම ඉගෙන ගන්න වගේ තමයි සමහර අය මට නම් හිතෙන්නේ මේ බුදුදහමට ඇතුල් වෙන්නේ. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දේශනාවල් වලට පවා සමහර අය අභියෝග කරනවා. ඒක ආරණාව ඇත්තටම ගත්තම ඒ මිනිස්සු කොච්චර සංසාරේ පින් එක පව් කරලා තියෙනවද කියලා හිතනවා. මොකද ඒ මිනිස්සුන්ට ඥානයක් ලැබිලා තියෙනවා. හැබැයි ලැබිලා තියෙන ඥානය මේ පින් වලට අභියෝග කරන්න. මේ ලෝකේ ආර්ය උත්තමයන් වහන්සේලාට අභියෝග කරන්න. ඒ නිසා සමහර කරුණු ඉදිරිපත් කරද්දී ඒකට විරුද්ධ තර්ක 10ක් විතර උන්ට මතක් වෙනවා. එහෙමයි. ඉතින් මම කල්පනා කරන්නේ ඒක කොයිතරම්නම් අභාග්‍යයක්ද? ධර්ම කරුණක් කියනකොට ඒකට තමන්ගේ ඥාණයට විරුද්ධ කරුණු 10ක් විතර මතක් වෙනවා කියන්නේ. ඒක එහෙමනම් මෙහිම වෙන්නේ කොහොමද? නමුත් බලන්න භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියපු සැබෑ ශ්‍රාවකයෝ එක කාරණාවෙන් බුදුන් සරණ යන්නේ. වාද කරන්නේ නැ සමහර අය එක කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් කරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරලා තියෙන්නෙම බුද්ධෝත්පාද කාලය පවතින ඕන නිසා. ඒක අපේ ධර්මයේ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම පරිනිබ්බාන කාලතෝ පට්ටාය යාව සාසප මත්තා ධාතු තිට්ඨති. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාපු කාලයේ පටන් අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවද? ඒ සියලු කාලය භාග්‍යතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයයි. ධාතුසු හි ටිතාසු බුද්ධා ටිතාව හොಂತಿ. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියන්නේ බුදුහාමුදුරු වැඩ ඉන්නවා හා සමානයි. එබනම් අද අපි මේ මහා පින්කම පවා කරේ කවුරු අරමුණු කරගෙනද? ජීවමාන භාග්‍යතුන් වහන්සේ අරමුණු කරගෙන. ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නවා කියන සංඥාව පෙරදෙරි කරගෙන. එහෙමයි අපේ හාමුදුරනේ.
අපි හාමුදුරනේ දැන් තවත් කාරණාවක් තිබෙනවා අපිට හරියටම නිවැරදි කරගන්න. අපි කුඩා කාලේ ඉඳලම අහලා තියෙනවා ලෝක විනාශය සිද්ධ වෙනකොට මේ ලෝකේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා එකම ස්ථානයකට එක් රැස් වෙලා රුවන්වැලි චෛත්‍යරාජාන් වහන්සේ අභියස බුදුරුවක් නිර්මාණය වෙලා ඒ බුදුරුව බුද්ධ ගයාවට අහසින් වැඩම කරලා ඒදී ප්‍රාතිහාර්ය පාලා මේ ධාතුන් වහන්සේලා විනාශ වෙනවායි කියලා. මොකක්ද මේ කතාව? ඔව් ඇත්තටම ධර්මයේ සඳහන් කරලා තියෙන චමිල මහත්මයා පරිනිර්වාණ පහක් පිළිබඳව. පළවෙනි පරිනිර්වාණය තමයි මේ ආර්යයන් වහන්සේලාගේ පහළ වීම අවසන් වීම. යම් දවසක වසර 5000ක් ගිය තැන අන්තිම සෝවාන් වහන්සේ පහළ වෙලා ඉවරුණෙන් පස්සේදී එතනින් යහා පැත්තට ආයිමත් මේ ශාසනේ ආර්යයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සීලවන්තයින් වැඩ ඉඳලා සමහර සීලවන්තයින් දුස්සීලින් බවට පත් වෙනවා. සමහර සීලවන්තයින් අපවත් වෙනවා. එහෙම වෙලා අන්තිම සීලවන්ත භික්ෂුව අපවත් වුණාම එතනින් එහා පැත්තට ආයිමත් මේ ශාසනයේ සීලවන්තයින් නැහැ. එහෙමයි. ඒක තවත් පරිනිර්වාණය. විනාශය. ඔන්න ඔය වගේ සාකච්ඡා කරගෙන යනව ධර්මීය විනාශ වෙන විදිය පිළිබඳව. ඊළඟට අන්තිමටම සමය කතා කරන්න ඔය ධාතු පරිනිර්වාණය. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කවද්ද විනාශ වෙන්නේ? කවද්ද මේ බුද්ධෝත්පාද කාලය අබුද්ධෝත්පාද කාලයක් බවට පත් වෙන්නේ? අපි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ චමිල මහත්මයා යම් දවසක එක්තරා පුරුෂයෙක් කියන්නේ මම මේ කතා කරන්නේ සමහර දෙනෙක් කියනවා අවුරුදු 5000කින් පස්සේදී බුද්ධ ශාසනය ඉවරයි කියලා. නෑ. අවුරුදු 5000කින් බුද්ධ ශාසනයක් අවසන් වෙන්නේ නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 20000ක් 30000ක් ඒ තරම් දීර්ඝ කාලයක් වුණත් පවතිනවා. එහෙමයි. දැන් යම් දවසක මේ බුද්ධ ශාසනය අවසාන වෙනකොට එතකොට මේ බුද්ධ සංඥාවල් බුදුහාමුදුරුවෝ ගැන කතා කරන ප්‍රමාණය හරි අඩුයි. මොකද කාසාව කණ්ඨක කියන පිරිසත් පහළ වෙලා ඉවරුණෙන් පස්සේදී ඊළඟට මේ බුදුහාමුදුරුවෝ පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝරත්නය පිළිබඳ කතා කරන එක හරි අඩුයි. ඊළඟට දැන් අවසානයේදී එක්තරා මිනිස්සෙක් මල් ටිකක් අරගෙන මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා සකස් කරපු ධාතු චෛත්‍යයක් වඳින්න යනවා. හැබැයි එතකොට ධාතු චෛත්‍යයක් හැටියට එතන නෑ. අපි ඔය දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආණ්ඩු කාලවල වල යම් මේ බුද්ධ ශාසනයට ඇතිවෙච්ච බලපෑම් නිසා මිනිසු බොහෝ වෙලාවට මේ ධර්මයෙන් ඈත් වුණා. ඒ කාල විපත්තියත් එක්ක ඔය මහා සෑයට වගේ හිම බොහෝ පිරිසක් ගියේ නෑ. ඒව ප්‍රතිසංස්කරණය නොකරපු නිසා ඒවයි ඡායාරූප අපි වර්තමානයේ දකිනවා ඒ කාලවල මේ මහා සෑවල් කොහොමද තිබුණේ කියලා. එහෙමයි. ඒතර අන්න ඒ වගේ කාලයක් අවසානයේ දෙලබෙනවා. ඒ එළඹුණෙන් පස්සේ ওই මහා සෑවල ඔක්කොම තියෙන කන්දක් වගේ. එහෙමයි. ප්‍රතිසංස්කරණය නොකරන නිසා. එතකොට දැන් එක මිනිස්සෙක් අර පරම්පරාවෙන් ඒ කන්දට වැඳලා පුරුද්ද නිසා ඒ කන්දට වඳිනවා. ඒතර මහා සෑයකට වඳින්නේ. නමුත් හිතන්නේ මේ කන්දකට වඳිනවා කියලා මල් ටිකක් අරගෙන දවසක් මිනිස්සෙක් යනකොට ඒ මිනිස්සට හිතෙනවා මම මේ කන්දක් වැන්දා කියලා මොකද්ද ප්‍රතිඵලය? එහෙමයි. ඒස වඳින්න නැතුව මල් ටික විසිකලා දාලා යනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනේ අන්තිමටම පින කරගන්න මිනිසයා. ඒ මිනිසයා අර මල් ටික අරගෙන බුදුහාමුදුරන්ට වඳිනවා කියලා යනවනේ. අන්නේ යන ප්‍රමාණය වෙනකන් මේ මිනිසට පින් සිද්ධ වෙනවා. එහෙමයි. හැබැයි මල් ටික විසිකලා ගියාම පිනක් වෙන්නේ නැහැ. අන්න අර මල් ටික අරගෙන මේ මිනිසයා යන ප්‍රමාණය වෙනකන් ඒ මිනිසට පින කරගන්න ඕන නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ දවස වෙනකම් මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න අදිෂ්ඨාන කරලා තියෙන්නේ. එතනින් පස්සේ ආයිමත් චමිල මහත්මයා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කිසිම කෙනෙක් එහෙම නිකමට යන ගමන්වත් ওই කන්දක් දැකලා සාදුකාරයක්වත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධාතුන් වහන්සේලා
පවතින්න අවශ්‍යතාවයක් නැති නිසා අන්න ඉදයින් පස්සේ තමයි ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ. එතකොට අර ඔබතුමා කිව්වාගේ ලංකාවේ වැඩ සිටින සීලම ධාතුන් වහන්සේලා මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුළේ ඉන්න සීලම ධාතුන් වහන්සේලා මහසෑය ළඟට වැඩම කරලා ඒ සීලම ධාතුන් වහන්සේලා නාගදීපයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ බෝධි මූලයට වැඩම කරලා බුදුරුවක් නිර්මාණය කරලා මහා ප්‍රාතිහාරයක් පාලා ආන් එදා ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ නැගෙන ගින්න සඳහන් කරලා තියෙනවා එකදු ධාතුන් වහන්සේ නමක්වත් ඉතුරු නොවන තාක්කල් ගින්න දැවෙනවා. ගින්නේ විශාලත්වය ඒ භූමියේ පටන් අකනිටා බඹලුව දක්වා විශාලයි කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. දින ගණනාවක් දැවිලා ධාතුන් වහන්සේලා දැවිලා නිමාවට පත්වනන් පස්සේදී ගින්න නිමිනවා. එදාට කිසිම මිනිසෙක් ඒ භූමියේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දෙවිවරු බ්‍රහ්මයෝ ඒ භූමිය දිහා බලලා ධාතු පරිනිර්වාණය වුණෙන් පස්සේදී මෙතෙන් පටන් අන්ධකාරය උදා වුණා කියලා නැවතත් අනාගතේ මෙවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අපට දැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඇඬු කඳුලින් එතනින් නික්මිලා දිවි ලෝක වලට බ්‍රහ්ම ලෝක වලට යනවා කියලා තමයි ධර්මී සඳහන් කරලා තියෙන්නේ. එමය අපේ හාමුදුරනේ. මම අම්මට හරි ආදරෙයි. ඒ වගේම ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ මෞතුමියට ඒ ආදරය දක්වනවා. අපව නරඹන හැම කෙනෙක්මත් ඒ වගේම අම්මට වගේම තාත්තටත් ආදරය කරනවා. නමුත් ඔවුන් මිය ගිය පසු අපි ඒ භස්මාවශේෂ කරඬුවක තැන්පත් කරලා වන්දනා කරන්නේ අපේ හාමුදුරනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අබ 60ක තරම් ඒ ධාතුන් වහන්සේලා කරඬුවක තැන්පත් කරලා වන්දනා කරනවා. ඒත් අපේ හාමුදුරනේ අපි හැමෝටම ගෙදර තියලා වන්දනා කරන්න ධාතුන් වහන්සේලා නැහැ. එහෙමනම් බුද්ධ සංඥාව කියන්නේ මොකක්ද? අපිට ධාතුන් වහන්සේ නමක් නැතුව බුදුහාමුදුරෝ සිහිපත් කරලා වන්දනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? ඔව්. මම හිතනවා පළමුවෙන්ම මේ කාරණාවට මූලික ප්‍රවේශයක් හැටියට අපි කතා කරොත් වටිනවා මේ ජීවමාන සංඥාව කියන්නේ මොකක්ද කියලා. එහෙමයි. ඇත්තට මේ ජීවමාන සංඥාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් ඇත්තට ඉන්නකොට අපි ඒ කෙනාට සලකන්නේ යම් ක්‍රමයකටද අන්න ඒ විදියටම සංඥාව පිහිටුවගෙන සලකන එකට තමයි අපි කියන්නේ ජීවමාන සංඥාව කියලා. එහෙමයි. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තම අපි බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවා. අපි භාග්‍යවතුන් වහන්සේ අපේ ගෙදරට මහා සංඝරත්නයත් එක්ක දානෙට වඩම්වනවා. අපි පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වඩම්වන්නේ. භාග්‍යවතුන් වහන්සේට කියලා විශේෂ ආසනයක් පනවනවා. අපි භාග්‍යවතුන් වහන්සේට කියලා දානීය මුල්ම කොටස පූජාත් කරනවා. එහෙමයි. හැබැයි චමිල මහත්මිය ගොඩාක් දිනෙකට තියෙන්නේ අර සාම්ප්‍රදායික ක්‍රමවේදයක් හැර ඒක අවබෝධයෙන් කරනව හරි අඩුයි. ඒ නිසා අපි දකිනවා අද බොහෝ තැන්වල දාන පූජා කරනකොට බුදුරජාණන් වහන්සේට ඊටාම අල්ප බඳුන් වල දානේ පූජා කරනවා. කුඩා බඳුන් වල. සමහර ලාවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන පවා හැසිරෙන ආකාරය ඊතරම් සද්ධාාවක් නැති හැසිරීම් රටාවක් තියෙන්නේ. අධික ශබ්දයෙන් කෑ ගහනවා. පසුපස හරවලා භාග්‍යවතුන් වහන්සේට පසුපස හරවලා කතා බහ කරන ඇවිදිනවා. භාග්‍යවතුන් වහන්සේට යම පූජා කරනකොට හිටගෙන ගිහිල්ලා පූජා කරනවා. මේ වගේ බොහෝ ලක්ෂණ සමහර අයගෙන් දකිනවා. ඒ හැම දෙයක්ම ඇති වෙන්නේ මේ ජීවමාන සංඥාව නැතිකම. ජීවමාන සංඥාව කියන්නේ අපි හිතමු අපි භාග්‍යවතුන් වහන්සේ වඩම්මවනවා කියලා හිතාගෙන අර දාකරණුන් වහන්සේ නමක් අපේ ගෙදරට වඩම්මනවා. එම වඩම්මනකොට අපි බුදුරජාණන් වහන්සේට කියලා වෙනම දානෙත් පිළිල කරනවා. අර ඔබතුමා කිව්වාගේ අපි අම්මා මැරුණම තාත්තා මැරුණම අපි කවදාවත් ඒ අය වෙනුවෙන් කියලා ආහාර අපි පූජා කරන්නේ නැහැ නේ. අපි ගුණානුස්මරණය කියලා අපි එයාට කවදාවත් ආහාර දෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේට අපි මේ දේ කරනවා. අපි ඉදිරියට කතා කරමු. එහෙම කරන්න හේතුව මොකද කියන කාරණාව. දැන්
මෙතන තියෙන්නේ දැන් අපිට අපි හිතමුකෝ අර වගේ කුඩා බඳුන් වල දානීය පූජා කරනවා. හැබැයි සංකල්පයේ තියෙනවා ජීවමාන සංඥාවෙන් කරනවා කියලා. නමුත් චමිල මහත්මයා හිතනද බැරි වෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ ඇත්තටම තමන්ගේ ගෙදරට වැඩම කළා නම් බැරි වෙලාවකත් භාග්‍යතුන් වහන්සේ ඇත්තටම තමන්ගේ ගෙදරට වැඩම කළා නම් ඔය භාග්‍යතුන් වහන්සේට අර කුඩා බඳුන් වල දීපු දානි ටික ඒ විදිහටම ගිහිල්ලා පූජා කරන්න පුළුවන්ද අපිට? අපිට කරන්න බෑ. එහෙනම් අපිට ඒකෙන්ම තේරෙනවා අපිට ජීවමාන සංඥාව භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ නැහැ කියලා. ජීවමාන සංඥාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට යමක් අපි පූජා කරනකොට මේ වෙලාවේ බුදුහාමුදුරුව මගේ ළඟ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මමත් එක්ක වැඩ ඉන්නවා. මේ වෙලාවේ මගේ මේ දාණය බාර ගන්න බුදුහාමුදුරුව වැඩම කළා. අන්න ඒ සංඥාව පිහිටුවගෙන යමක් පූජා කරන කෙනාගේ දාණය තමයි ජීවමාන සංඥාවෙන් පූජා කරන දානයක් බවට පත් වෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි හිතමු අපිට කාටවත් ගෙදරට බොහෝ අයගේ ගෙවල් වලට ධාතුන් වහන්සේලා නැහැ ඔබතුමා කිව්වා වගේ. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ නගපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට කාලිංග බෝධි ජාතකයේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ වෙනුවට ගරුකරන්න ඒ සත්කාර කරන්න සම්මාන කරන්න වන්දනා කරන ස්ථාන තුනක් ශාරීරික පාරිභෝගික උද්දේශික මේ කරුණත් මට හිතන විස්තර කරන්න වටින කරුණක් කියලා. දැන් අපි පන්සලක 3 ස්ථානේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා යම් තැනක වැඩ ඉන්නවා නම් එතන තමයි ශාරීරික තැන. දැන් අපි හිතමු ධාතු මන්දිරේ නම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ඒක තමයි පළවෙනි තැන. ඊළඟට අපි හිතමු පාරිභෝගික ධාතුන් වහන්සේ තමයි බෝධිය. පාරිභෝගික කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරා කියන්නේ කොයි රේණුකාන්නේ නායක හඳුරතර මට මතකයේ ධර්ම විනිශ්චය පොතේද කොයි සඳහන් කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු බොහෝ දේවල් තියෙද්දියි මේ බෝධීන් වහන්සේම භාග්‍යවතුන් වහන්සේ අනුමත කරන්නේ නැත්තේ කියලා මගේ මතකයක් තියෙන උන්වහන්සේ විස්තරයක් කරලා තියෙන මෙතන. දැන් පාත්‍ර ධාතුව, චීවර ධාතුව වගේ පරිහරණය කරපු වස්තු හැටියට පාරිභෝගික වස්තු අනුමත කරා නම් ඒතර පාත්‍ර ධාතුව එකයි තියෙන්නේ. චීවර ධාතුව එකයි තියෙන්නේ. ඒටේ වල්ප ප්‍රමාණය. හැබැයි මේ බෝධීන් වහන්සේ පාරිභෝගික වස්තු හැටියට අනුමත කරපු නිසා අද ඒ බෝධීන් වහන්සේගේ මංකුර ධාතුන් වහන්සේලා අරගෙන නොඑක් තැන්වල බෝධීන් වහන්සේලා වඩම්මවලා අපට පුද සත්කාර කරන්න පුළුවන්. තුන්වහන්සේම අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණාවත් මම හිතන විශේෂයි. කොහොමත් පාරිභෝගික ධාතුන් වහන්සේ කියන අපි බෝධියට. එහෙමයි. අපේ හැමදෙන සමා වෙන්න දැන් තවත් කෙනෙක් සංකල්පයක් තිබෙනවා මමත් ඒක අහලා තියෙනවා. මේ පාරිභෝගික වස්තුවක් විදිහට අපිට බෝධීන් වහන්සේගේ යම් පොත්තක් අරගෙන කරඬුවක තැන්පත් කරලා ඒක වන්දනා කරන්න පුළුවන් කමක් තියෙනවද අපේ හැමදෙන? පපටික ධාතු කියලා වන්දනා කරන්න පුළුවන්. අපේ එහෙම පපටික ධාතු වන්දනා කරපු පිරිස් ඉන්නවා. අපේ ධර්මයේ සඳහන් කරලා තියෙන එක විශේෂ කාරණාවක් මට මතක හිටිට පුලිනතූපිය මහරහතන් වහන්සේගේ කතාවේ උන්වහන්සේ පෙර ජීවිතයක අබුද්ධෝත්පාද කාලයක එක්තරා ඍෂිවරයෙක් වෙලා ඉන්නේ. තමන්ට බොහෝ දෙනෙක් ඇවිල්ලා වන්දනා කරද්දී ඒ වෙලාවේ තමන් ආවර්ජනය කරලා බලනවා මම කාටද වඳින්නේ කියලා. ඒ වෙලාවේ තමයි පේන්නේ අතීතයේ වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේලා. දැන් ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ සංඥාව මූලික කරගෙන මේ තාපසතුමා ගඟෙන් නාලා ගොඩට ඇවිල්ලා වැලි ගොඩක් ගොඩ ගහලා චෛත්‍යයක් යයි කියලා සිතලා ඒ චෛත්‍යයට 4 ස්ථානේ වන්දනා කරනවා. මේ අතීතයේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා තැන්පත් ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍යයකට මම මේ වන්දනා කරන්නේ කියන සංඥා පිටුවාගෙන. එහෙමයි. ඒතර එහෙම වන්දනා කරපු නිසා උන්වහන්සේ කල්ප ගාණක් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා දුගතිය කියන නමවත් අහන්න නැතුව අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පහළ වෙනවා. ඒ පහළුණෙන් පස්සේදී ගෙදර අම්මයි තාත්තයි දෙන්න මේ පපටික ධාතුන් වහන්සේලා ඔබතුමා කිව්වා වගේ ධාතුන් වහන්සේලා ගෙදර ගෙනල්ලා වඳිනවා. එතකොට
ඒ ධාතුන් වහන්සේලා ගෙදර ගෙනල්ලා වඳින්නේ බුදුහාමුදුරු වැඩ ඉඳෙද්දී. එහෙමයි. එහෙමනම් එතනත් විශේෂ කාරණාවක් තමයි බුදුහාමුදුරුව වැඩ ඉඳෙද්දී පවා බොහෝ දෙනෙක් බුදුහාමුදුරුව වෙනුවට ජීවමාන සංඥාව මූලික කරගෙන වැඳලා තිනවා. එහෙමයි. ඒක භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පෑවන් පස්සේදී කොහොමත් කළා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳෙද්දී පවා එහෙම කරලා තියෙනවා. ඒක වෙන්නත් පුළුවන් නේ. දැන් හිතන්න ශමිල මහත්මයා බුදුහාමුදුරුව වැඩ හිටියේ බුද්ධ කාලේ අවුරුදු 45යි. එහෙමයි. ඒතර 365 ඒවා 45ක් වැඩි කරලා බලන්නකෝ කොච්චර දින ගණන දෙන්නේ. එතකොට ඒ තරම් ප්‍රමාණයකටනේ බුදුහාමුදුරන්ට දන් දෙන අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. ඇයි භාග්‍යවතුන් වහන්සේ දන් වල දෙන දවසකට එක වතාවයි. එහෙමයි. ඒතකොට අනිත් අයට භාග්‍යවතුන් වහන්සේට දානයක් දී ගන්න බැරි වෙනවනේ. එහෙමයි. අර අන්ධක වින්ද බමුණ දවසක් බුදුහාමුදුරගේ පස්සේ මාසයක් එනවා ගැල් බැඳගෙන ගැල් 500ක් බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට දාන ටිකක් පූජා කරන්න. එහෙමයි. අන්තිමේදී බැරිම තැන ගිහිල්ලා අහනවා ස්වාමීනි මම මාසයක් ඔබ වහන්සේලගේ පස්සෙන් ආවා අඩුම තරමේ මට මේ හකුරු ටිකක් කැඳ ටිකක්වත් පූජා කරන්න අවසරයක් දෙන්න කියලා. එහෙමයි. අන්තිමට ගැල් 500ක දාන බඩු බැඳගෙන ආපු බමුණා භාග්‍යවතුන් වහන්සේට පූජා කරේ හකුරුයි කැඳයි පමණයි. ඒතර දැන් අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේට දන් දෙන්න හරි දුෂ්කරයි. නමුත් එහෙම කාලේ පවා අර භාග්‍යවතුන් වහන්සේ අර කාරණා පනවපු නිසා ඒ කාලේ එතනින් පස්සේදී බොහෝ දෙනෙක් අර ජීවමාන සංඥාව මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා අර වගේ පුද සත්කාර කරලා තියෙන ඒ වගේ තමයි අර පපටික ධාතුන් වහන්සේලා ඒ පුලින්තෝපිය මහරහතන් වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්න ගෙදර ගෙනල්ලා වඳිනවා. ඒක බලාගෙන ඉඳලා තමයි බුද්ධ සංඥා උපදවාගෙන අතීත පුණ්‍ය කර්ම නිසා අවුරුදු 7 කුමාර රහත් බව ලබන්නේ. එහෙමයි. ඒතකොට දැන් අර ඒ වගේ වන්දනා කරලා තියෙන. එතකොට දැන් ඒ පාරිභෝගික ධාතුන් වහන්සේ ඊළඟට උද්දේශක ධාතුන් වහන්සේලා තමයි අර විදියට අපි කලින් මතක් කරා වගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවට ඒක බුදු පිළිමයක් වෙන්න පුළුවන්. සමහරවිට ධාතුන් වහන්සේලා නැති චෛත්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෝධීන් වහන්සේ කියලා කියන ඇත්තටම චමිල මහත්මයා භාග්‍යවතුන් වහන්සේ බුදු බව ලැබපු බෝධියේ අංකුර ධාතුන් වහන්සේ නමකට. හැබැයි මේ ගහේ ඇත්ත නම තමයි අඹ ගහ පොල් ගහ වගේ මේ ගහේ ඇත්ත නම තමයි ඇසතු ගස. හැබැයි බොහෝ තැන්වල තියෙන ඇසතු ගස. හැබැයි ඒ ඇසතු ගස පවා කවුරු හරි කෙනෙක් බුද්ධ සංඥාව මූලික කරගෙන වන්දනා කරා කියලා කිසි වරදක් නැහැ. මොකද අර උද්දේශික ක්‍රමයට ඒව වන්දනා කරන්න පුළුවන්. එතකොට මේ කුමන හෝ තැනක් දැන් අපි නිවසක ගත්තොත් නිවස ඉන්න කෙනෙකුට බුදු පිළිම වහන්සේ නමක් වඩම්මවලා ජීවමාන සංඥාව මූලික කරගෙන මම අද මේ දානය පූජා කරන්නේ මම අද මේ පාන වර්ගය පූජා කරන්නේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේට කියන මෙන්න මේ සංඥාව හිතේ තැම්පත් කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට පූජාවත් කරන්න පුළුවන්. ඒක සමහර ලාවට එකිනෙකාගේ ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ශමිල මහත්මයා බුදුහාමුදුරුවන්ට දන් දෙන්නේ බුදුහාමුදුරන්ට නැති නිසා නෙවෙයි. එහෙමයි. ඔය ගොඩාක් දෙනෙකුට දන් දෙන අයට හිතෙන එක සිතුවිල්ලක්නේ මේ කෙනාට කන්න නැහැ ඒ නිසා අපි දෙනවා. හාමුදුරුවන්ට දාන්නේ නැහැ ඒ නිසා අපි දාන ටිකක් දෙනවා. එහෙමයි. නැති නිසා දෙනවා. නමුත් එහෙම නෙවෙයි අපේ හිත තියෙන්න ඕන මොකද්ද? මට මේ වෙලාවේ පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. දාන්නේ නැත්තම් හාමුදුරුවන්කට දාන ටිකක් දෙනකොට හිතන්න ඕන අනේ මට සාදු 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 ජීවිතේ ලොකු භාග්යක් ලැබුණ පිනක් කරගන්න අනේ මම මේ පින කොහොම හරි කරගන්නවා කියන සංඥාව මූලික කරගෙන ගිහිල්ලා පින කරගන්න ඕන. එහෙමයි. ඒතකොට දැන් අපි බුදුහාමුදුරන්ට උනත් දෙන්නේ නැති නිසා නෙමෙයි. ඒක අපිට පින කරගන්න. එතකොට දැන් එහෙම දෙනකොට කෙනෙකුට සමහර ලාවට ආර්ථික අපහසුකම් බොහෝයි. හැබැයි අර සාමාන්‍ය බුදු පූජාවක් තියනවා වගේ ව්‍යංජන 4-5ක් එක්ක 10ක් 12ක් එක්ක දිතිස් ව්‍යංජනයක් එක්ක දාන දෙන්න බෑ. නම ශමිල මහත්මයා ගෙදර තමන් පිසින ආහාර තියෙනවනේ. අපි හිතමුනේ ගෙදරක ඉන්නව සමාජික 3 දෙනෙක්. එහෙමයි. 3 දෙනාට හාල් තියෙන ප්‍රමාණයක් තියෙනවා ව්‍යංජන හදන ප්‍රමාණයක් තියෙනවා. එතකොට 3 දෙනෙක් ඉන්නේ ගෙදරක හිත පිහිටුව ගන්නවා 4 දෙනෙක් ඉන්නවා. කවුද 4 දෙනා? බුදුරජාණන් වහන්සේ ගෙදර සමාජිකයෝ 3 දෙනයි. එහෙමයි. එතකොට එහෙම සංඥා පිහිටුවගෙන බුදුරජාණන් වහන්සේට වෙනම දාන පූජා කරනවා. එහෙමයි. ඒතර පූජා කරනකොට අර gedara සමාජිකයන්ට
ආහාර බඩ පිරෙන ප්‍රමාණයට ආහාර දෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට වඩා තරමක් වැඩිපුර වෙන්න බුදුහාමුදුරට බුදු පූජා කරනවා. එහෙමයි. දැන් සමහරලාට අපි හිතමු කෙනෙක් දාන ටිකක් අරගෙන යන පන්සලට. පන්සලේ බාසෝන ඇහැල වැඩ කරනවා. හැබැයි කලින් හාමුදුරු දැනුවත් කරේ නැහැ පන්සලේ බාසෝන ඇහැ කෙනෙක් වැඩ කරනවා කියලා. හැබැයි පන්සලේ වැඩ ඉන්නේ 3 නමයි බුදුහාමුදුරට එක්ක 4 නමයි දානේ අරගෙන ආවා. ඒතර පන්සලේ අර බාසෝන ඇහැ වැඩ කරන නිසා බුදුහාමුදුරගේ බුද්ධ පූජාවෙන් අඩු කරලා තමයි දාන ටික පූජා කරන්නේ. එහෙම හරියට වෙනවා. ඒතර එතන තියෙන්නේ මොකක්ද අර බුද්ධ සංඥාව Tamanට නැහැ. මට මේ වෙලාවේ කාට දානේ දුන්නමද වැඩිපුර ආනිසංස ලැබෙන්නේ කියන සංඥාව තමන්ගේ හිතේ නැහැ. ඒකට තමන්ගේ gedara තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒක බොහෝ උසස් භාජනවල උසස් දන් දෙන්න ඕන කියලා එකක් නැහැ. එහෙමයි. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අපි හිතමු තමන්ට උදේට බුදුහාමුදුරන්ට පූජා කරගන්න පුළුවන් එක කිරි වීදුරුවද ලස්සන පීරිසුකෝප්පයක් අරගෙන කිරිතේ එකක් හදලා බුදුරජාන් වහන්සේට පූජා කරන්න ජීවමාන සංඥාවෙන් ඇත්තට බුදුහාමුදුර වැඩියනම් මම බුදුහාමුදුරට පූජා කරන යම්සේද ආන් ඒ විදියට මම භාග්‍යවතුන් වහන්සේට අද කිරි දානේ පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේට උස වීදුරුවක පැන් එකක් පූජා කරන්න උණු පැන් එකයි යල් පැන් එකයි දෙකක් වීදුරු දෙකක් ගන්න බැරි තරම් ආර්ථික අපහසුතාවයක් තියෙන ලංකාවේ නෑ මන්නම් දන්න මට්ටමට. තමන් ගෙදර වීදුරු දෙකක් අරගෙන උස වීදුරු දෙකක් අඟල් 6ක් 7ක් විතර උස සාමාන්‍යයෙන් පානය කරනකොට තමන්ගේ කුස පිරෙන ප්‍රමාණයට හිතලා පූජා කරන්න මේ මගේ භාග්‍යවතුන් වහන්සේට අද මම පානීය දානයක් පූජා කරනවා. ඒකට තමන්ට පුළුවන් නම් තේ එකක් හදලා පූජා කරන්න. හැබැයි ඒකත් ලස්සනට පීරිසි වීදුරුවක් අරගෙන ඒක ලස්සනට තැම්පත් කරලා අත් පිස්නාවක් තියලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. හවසට පළතුරු ගෙඩියක් අරගෙන මොනවා හරි පළතුරු කැප ගෙඩියක් අරගෙන කැප පළතුරක් අරගෙන යුෂ එකක් හදලා උස වීදුරුවක ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට එක පළතුරු යුෂ එකක් පූජා කරන්න. අන්න එහෙම සත්කාර සම්මාන කරන කෙනාගේ පූජාවට තමයි ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරා කියලා අපට කියන්න පුළුවන් වෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් ඇත්තටම මගේ නිවසේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින අපේ හාමුදුරනේ. එකම කුටියක් නිර්මාණය කරලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා සෑම දිනයකම උදෑසන දහවල සහ සන්ධ්‍යා කාලයේ ඒ බුද්ධ පූජාවන් මගේ ආදරණීය මෞතුමිය විසින් ඉටු කරනවා. ඒ වගේම අපේ නිවසට හා සම්බන්ධව සිටින ගෙවල් කිහිපයක ඒ ආච්චි අම්මලා Tamanට පුළුවන් විදිහට gedara හදන ව්‍යංජනයක් දෙකක් බුද්ධ පූජාවට දෛනිකව රැගෙන එන්න පුරුද්දක් කරගෙන ඉන්නවා. ඉතින් මම මේ අවස්ථාවේ මේ කාරණාව විමසන්නේ ඔවුන් මේ වැඩසටහන නරඹන නිසා මෙය කොයි විදිහකටද ජීවමාන බුද්ධ සංඥාව ඉපදවීමේ අනුසස් ඔවුන්ට හිමිවන්නේ කියන කාරණාව ඔබ වහන්සේකින් විමසා දැනගන්න. දැන් මගේ නැන්දනියක ගෙදරත් ඒ විදිහටම ඔබ වහන්සේ මතක් කරපු විදිහට ඒ බුද්ධ පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේම අපි දන්නවා මෙතනත් ඉන්නවා ඒ වගේම අපේ බොහෝ පිරිසක් තමන්ගේ නිවසේ ඒ විදිහටම බුද්ධ පූජාව තැන්පත් කරනවා. ඒ වගේම තමන්ගේ නිවසේ කාර්යය ඉටු කරන්න බැරි වුණත් තමන්ට පුළුවන් විදිහට තවත් ගෙදරක ඒක කරනවා නම් ගිහිල්ලා ඒ තමන්ට පුළුවන් විදිහට දෙනවා. තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හැමදාම කළොත් එක දිනයක් කළොත් ඔක හැමදාම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේක කරන්නේ නැහැ. මොකද ඒක අතපසු වුණොත් යම් පවක් සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නත් පුළුවන්. මේ අනුසස් කොහොමද අපේ ජීවිතයට සමීප වෙන්නේ? ඇත්තටම අර අන්තිමට අහපු කාරණාව මුලින් කියලා හිටියොත් වටිනවා කියලා හිතෙනවා. මම මුලින් මතක් කළා වගේ කවදාවත් අපේ පින්වතුන් හිතන්න එපා බුදුහාමුදුරුවන්ට අද මම දාන්නේ දුන්නේ නැති වුණොත් උන්වහන්සේට දාන්නේ නැහැ. එහෙම හිතන්න එපා කවදාවත්. Tamanට gedara හරියට සකස් කරලා පූජා කරන්න පුළුවන් අපි හිතමු සතියකට එක දවසයි. රාජකාරණි කරන බොහෝ දිනෙකට උදේ පාන්දර ගෙදරින් එළියට යන්නේ. රෑ වෙලා ගෙදර එන්නේ. සමහරවිට සතියන්තේ තමයි හරියට ගෙදර ඉන්නේ. Tamante සතියකට එක දවසද මාසෙකට එක දවසද
තමන්ගේ ගෙදර පූජාවක් භාග්‍යවතුන් වහන්සේ පූජා කරන්න ලැබෙන කියලා හිතන්නකෝ. අන්න ඒ දවසට ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථානය කරන්න. අපි හිතමු මාසයකට එක දවසක් බුද්ධෝපස්ථානය කරන කෙනෙක්. එහෙමයි. තමන්ගේ කුටියට තමන්ට යන්නවත් කිසිම වන්දනාවක්වත් කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපි තුම දවස් 29 භාග්‍යවතුන් වහන්සේට බුද්ධෝපස්ථානෙ නොකලා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. වෙන පාඩුව මොකද්ද? දින 29ක් ගත වුණා අපිට පිනක් කරගන්න බැරි වුණා. එච්චරයි. අපි තුමු දැන් කෙනෙක් කඩයක් දාගෙන ව්‍යාපාරයක් කරනවා. කඩේ එක දවස් ඇරලා තියෙන දින 29ක් වහලා තියෙනවා. හැබැයි දින 29ක් වහලා තිබුණයි කිය එකකින් වෙන්නේ මොකද්ද? වෙන්නේ අලාභේ තමයි 29 දිනක ලබන්න තිබිච්ච ලාභය නැති වුණා. එහෙමයි. හැබැයි එක දවසක ලාභයක් ලැබෙනවා. අන්න ඒ වගේ මේ බුද්ධෝපස්ථානේ එක දවසක් කරනවා කියන්නේ එක දවසක ඒ ආනිසංස ටික ලැබෙනවා. හැබැයි අර දින 29ක් අපිට මග හැරුණේ එච්චරයි. පවක් වෙන්නේ කවදාවත්. බුදුරජාණන් වහන්සේට තමන්ට ඒ ජීවමාන සංඥාවෙන් පූජාවක් කරගන්න ලැබෙන්නේ යම් දවසකද ආන් එදාට ඒ සංඥාවෙන් බුද්ධෝපස්ථානය කරන්න. හැබැයි අර බොහෝ දෙනෙකුට ඔබතුමා කියපු කාරණා මට හිතෙනවා බොහෝ දෙනෙකුට සංකල්පයක් ඇවිල්ලා තියෙනවා මේ අපේ බුදුදහමට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට හරියට Hindu සංකල්ප ඒ වගේම මේ මිත්‍යා දෘෂ්ටික දේව සංකල්ප එකතු වෙලා තියෙනවා. ඉතින් මේ Hindu සංකල්ප දේව සංකල්ප එකතු වෙලා බොහෝ දිනකගේ සංකල්ප හැදිලා තියෙනවා ඒ විදියට. දැන් සමහර දේව සංකල්ප තියෙන ඔය සමහර දෙවියන්ට පහන තියන්න ගත්තම එක දවසක් අර තිවෙ නැතුනොත් කරදර වෙනවා කියලා. ඕකම ගොඩක් දෙනෙක් හදාගෙන තියෙන බුදුදහමට බුදුහාමුදුරට හැමදාම බුද්ධ පූජාව තියන්න ඕන පහන තියන්න ඕන එක දවසක් හරි කරගන්න බැරි වුණොත් ඒකෙන් Tamanට හානියක් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. යම් කිසි කෙනෙක් යම් දවසක වෙහෙසෙනවද වෙහෙසෙන දවසට ඒ කෙනාට ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි වෙහෙසුන් නැති වුණා කියලා යාට පව් වෙනවා නම් පව් වෙන්නේ පව් කරන දෙයක් කරොත් විතරයි. බුදුරජාණන් වහන්සේට අපි යම් පූජාවක් අපිටම ඔබතුමා කිව්වාගේ තමන්ගේ ගෙදර කරන්න බෑ. නමුත් තමන්ගේ අල්ලපු ගෙදර තමන් දන්න කියන තැනක බුද්ධෝපස්ථානයක් කරන ජීවමාන සංඥාවේ තමන්ට එක කරන්න බෑ. හැබැයි තමන්ට පුළුවන් තමන්ගේ අතින් සකස් කරපු ඒක ව්‍යංජනයක් එහෙම නැත්නම් පළතුරක් කඩෙන් මිලිදී ගත්තු මොනවා හරි බිස්කට් පැකට් එකක් කේක් එකක් මොනවා හරි දෙයක් ගිහිල්ලා දෙන්න මේක මම වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. ඒක අපි හිතමුකෝ ඒ කිනාට ඒක කරන්න පුළුවන් හැමදාම බුද්ධෝපස්ථානය කරන ගෙදරට එක දවසයි. ව්‍යංජනේ සකස් කරලා කරන්න පුළුවන් එක දවසයි. අන්න ඒ දවසේ ගිහිල්ලා ඒ පූජාව කරන්න එදාට ඒ පින සිද්ධ වෙනවා. දැන් බුද්ධෝපස්ථානයක තියෙන ආනිසංස මොන වගේද කියලා සඳහන් කරනවා නම් ශමිල මහත්මයා දැන් අපි ගමු එක බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී මොකද බුදුහාමුදුර වැඩ හිටපු කාලේ උපස්ථාන කරපු ආනිසංස බොහෝ ප්‍රමාණයක් අපි අහලා තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී බුද්ධෝපස්ථානයේ තියෙන විශේෂම කාරණාවක් තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල ඉවරුනාම ධාතුන් වහන්සේලා සියල්ලක්ම ද්‍රෝණහතක ධාතුන් වහන්සේලා ගෙනල්ලා තැන්පත් කරා අජාසත් රජතුමා චෛත්‍යයක. ඒ ධාතු චෛත්‍ය වඳින දවසක් එක්තරා දුප්පත් කාන්තාවක්. දුප්පත් කාන්තාවක් යනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍ය වඳින්න. හැබැයි යන්නේ වැටකුළු මල් 4ක් අරගෙන. දැන් සමහර දෙනෙක් මේ වගේ කාරණාවල් අහනකොට මේ කරුණ වැරදියට ගන්නවා. අපි හිතමු බොහෝ ධනයක් තියෙන මිනිස්සෙකුත් හිතනවා වැටකොළු මල් 4ක් පූජා කරලා මේ තරම් ආනිසංසයක් ලැබුවා නම් ඇයි අපිත් මෙහෙම පූජා කරාම අපට ආනිසංස ලැබෙන්නේ නැද්ද? එහෙමයි. හැබැයි ඇයගේ මට්ටමයි ඒ ධනවත් මිනිසයාගේ මට්ටමයි හිතන්නේ සමාන කරන්න. මොකද ඔය වැටකොළු මල් 4 අනේ පිළිසිටුතුමා පූජා කරා නම් ඕක කොහොම වෙන්නේ? එහෙමයි. ඔය වැටකොළු මල් 4 පූජා කරේ කවුද? දුප්පත් කාන්තාව. ඇයගේ දුප්පත්කම කොච්චරද කියනවනම් ඇයට ගන්න පුළුවන් නේ වැටකොළු මල් 4ක් විතරයි. ඒක ඇයගේ දුප්පත්කම. ඒ දුප්පත්කමට ඇය වැටකොළු මල් 4ක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ වඳින්න යනවා.
හැබැයි ඇයට භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න ලැබෙන්නේ අතර මග ඇයට අනුතරක් වෙලා මරණයටපත් වෙනවා. හැබැයි ඇයගේ හිත තිබුණේ කොහෙද? භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ කියන සංඥාව. සත්තු ශරීර මුද්දෙස්ස විප්පසන්නේ නිසේ චේතසා. භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරිය දෙස නැමුණු හිතක් ඇගේ හිතේ තිබුණේ. ඒ නිසා මරණයටපත් වුණා. ඒ බුද්ධ සංඥාවෙන්ම ඇය ගිහිල්ලා ඉපදිනම තව්තිසා දිවි ලෝකේ පීත විමානයේ කියන විමානයක. ශක්‍ර දෙවිය ඇවිල්ලා අහනවා ඇයගේ මේ මහා සම්පත්තිය දැකලා ඔබ මොන වගේ පින්කමක් කරලාද මේ වගේ ආනිසංසයක් ලැබුවේ? එතකොට ඇය කියනවා ස්වාමීනි මම මෙන්න මෙහිම පින්කමක් කරන්න යන ගමන් මැරිලා තමයි මේ වගේ ආනිසංසයක් ලැබුවේ. එතකොට අහනවා ඔය වගේ පොඩි දෙයක් පූජා කරාම ඔය තරම් ආනිසංසයක් ලැබෙනවද? ඇයි දෙන පිළිතුර තමයි ස්වාමීනි මම මේ වැටකොළු මල් 4 පූජා කරලා ලැබපු ආනිසංසයක් නෙවෙයි මේ. ස්වාමීනි මම මේ වැටකොළු මල් 4 පූජා කරන්න යන ගමන් ලැබිච්ච ආනිසංසය. බැරි වෙලාවක ස්වාමීනි මට මේ වැටකොළු මල් 4 පූජා කරලා එන ගමන් මේ කරදරේ වුණා නම් ස්වාමීනි මම උපදින තැන ඔබ වහන්සේටවත් හොයාගන්න බෑ. ඒ කියන්නේ තව්තිසා දිවි ලෝකයටත් වඩා ඉහළ දිවිතලක ඇයි උපදින්නේ? වැටකොළු මල් 4 පූජා කළාව නම්. එතකොට වැටකොළු මල් 4 පූජා කරන්න යන සංඥාවට ලැබිච්ච පින ওই වගේ නම් හිතලා බලන චමිල මහත්මයා යම් කිසි කෙනෙක් ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට එක පැන් වීදුරුවක් පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් එක මල් බඳුනක් හරියට සකස් කළ පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥාව ඇති කරගෙන එක ව්‍යංජනයක් පූජා කරනවා. එක පළතුරු පානයක් පූජා කරනවා. හිතන්නකෝ අර වඳින්න යන කෙනාට ලැබිච්ච ආනිසංස ওই වගේ නම් වඳින කෙනෙකුට කොයි තරම් නම් ආනිසංස ලැබෙයිද? අර සඳහන් කරලා තියෙන එකයි යම් කිසි කෙනෙක් මම බුදුන් වඳින්න යමි මම භාග්‍යවතුන් වහන්සේට පූජාවක් කරන්න යමි මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දකින්න යමි කියලා ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩිය තියනවා. හැබැයි ඒ කෙනා දෙවෙනි අඩිය තියනකොට මරණයටපත් වෙනවා. අර පළවෙනි අඩිය තියපු එක කොයි වගේද කියලා කියනවා නම් පළවෙනි අඩියට හිතේ ඇතිවෙච්ච චිත්ත වීති වලට ඒ කෙනාගේ සංසාරේ ජීවිත 100ක් ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් ජීවිත කෝටයක් ජීවිත අසංඛ්‍යයක් යනක සමහර ලාවට සුගතිය දුර විවර වෙනවා. ඒ කියන්නේ එක අඩියකට බුදුරජාන් වහන්සේ දකින්න යමි කියලා ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට පූජාවක් කරන්න යමි කියලා ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තියෙනවා. ඒ තියෙන එක අඩියකට ලැබෙන ආනිසංස ප්‍රමාණය ගණන් කරන්න බෑ. ඒතර එක අඩියකට එහෙම ආනිසංස ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ළඟට යන කෙනාට භාග්‍යවතුන් වහන්සේට ළඟට ගිහිල්ලා එක සාදුකාරයක් දෙන කෙනාට කොයි තරම් නම් ආනිසංස ගොඩක් ලැබෙයිද? ඒ ආනිසංස මං එවැනි උදාහරණයකින් කෙටියෙන් මතක් කරේ ඔය වගේ සුළු දෙයටත් ඔය තරම් මහා ආනිසංසයක් ලැබෙනවා නම් වන්දනා කරලා පූජා කරන කෙනාට මොන තරම් ආනිසංස ලැබෙනවද කියලා අපේ පින්වතුන්ම තීරණය කරලා බලන්න. එමය අපේ හාමුදුරනේ. සම්බෝධි වෙහෙරේ සිට අලුයම 3ට පමණ ගමන් ආරම්භ කරපු අපේ නිෂ්පාදන කණ්ඩායම මේ නිකවැරටිය මේ පුණ්‍යවන්ත භූමියට ළඟා වුණේ අද අලුයම 5:30ට පමණ අපේ හාමුදුරනේ. ඈත වැව් ඉවුරෙන් මේ පුංචි පාර දිගේ මේ වෙහෙරට ළඟා වෙනකොට අපි දැක්කේ හරියට දමදිව ගියා වගේ මේ විදුලි ආලෝකය මේ මහා මන්දිරය දැක්කහම අපේ හිත පහන් වුණා. නමුත් මේකේ මේ ධාතු මන්දිරය ඇතුළත නොදැකපු අපිට කොළඹදී තිබුණු සිතට වඩා ආවට පස්සේ දකින්න පුළුවන් වුණ චිත්‍රය ඊට හාත්පසම වෙනස්. අපිට තව සුළු මොහොතකින් අපේ නිෂ්පාදන කණ්ඩායම හරහා මෙහි ඇතුළත දර්ශන කිහිපයක් නරඹන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ නිෂ්පාදන කණ්ඩායමට ඒ පිළිබඳව මතක් කරනවා. අපේ හාමුදුරනේ දැන් මේ ස්ථානයට ආවට පස්සේ මේ සම්බුදු මැදුර නිර්මාණය වෙලා තිබෙන්නේ කොටස් කිහිපයකට. මේ පියගැට පෙළ බැහැලා ඇවිල්ලා තවත් පියගැට පෙළක් නැගලා බුද්ධ මන්දිරයට ඇතුල් වුණාම අපිට භාග්‍යවත් ලෞතර බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වන්දනා කරලා අපිට දකුණු අතින්
පිටුපසට ගිහාම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වුණු සුගන්ධ කුටිය වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සුගන්ධ කුටිය වන්දනා කරලා ටිකක් පිටිපස්සට ගියාම වච්ච කුටිය වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට කොටස් 3ක නිර්මාණයක් විදිහට මේ සදහතුක මන්දිරය නිර්මාණය වෙලා තිබෙනවා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න අපි ඔබ වහන්සේට ආරාධනා කරනවා. මේ පැහැදිලි කිරීම කරන්න මා ආරාධනා කරන්නේ එදා දෙව්රම් බෙහෙරත් සිහිපත් කරලම. ඔව් ඇත්තටම ඊටාම හොඳ කරුණක්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ආනන්ද හාමුදුරන්ට කියනවා සියාකෝ පනානන තුම්හාකං ඒවමස්ස අතීත සත්තුකම් පාවචන. ආනන්ද නුඹට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන් මේ පෙළ වචනේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ කියනවා නත්තිනෝ සත්තා දැන් බුදුහාමුදුරු නෑ කියලා නුඹට හිතෙන්න පුළුවන්. දැන් මේ කාටද කියන ආනන්ද හාමුදුරට ඉදිත් විදිය. ඊතර කියනවා බුදුහාමුදුරු දේශනා කරනවා නකෝ පනේතං ආනන්ද දේවන් දට්ටබ්බං. ආනන්ද එහෙම දකින්නවත් හිතන්නවත් එපා කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑපසු භාග්‍යවතුන් වහන්සේ නෑ කියලා හිතන්න එපා කියලා බුදුහාමුදුරුවෝ බුදු මොවිම දේශනා කරා. හැබැයි එතනදී තවත් එක කරුණක් විශේෂයෙන් කියනවා බුදුහාමුදුරුවන්ගෙන් පස්සේදී ශාස්ත්‍රූ කොට ධර්මයේ විනය සලකන්න කියලා. හැබැයි අපි ඔය කතාව අහලා තිබුණාට අර මුල් කොටස අපි මග හැරලා තමයි යන්නේ. එහෙමයි. ධර්මයේ ශාස්ත්‍රූ කොට පිළිගන්නවා. නමුත් අර භාග්‍යවතුන් වහන්සේ ජීවමානය කියන කාරණාව අපි මග හරිනවා. හැබැයි අතන ඔතනම තියෙන්නේ කරුණු දෙකයි. දැන් පළවෙනි කොටස කියනවා නම් දැන් අද බොහෝ දිනෙකට හිතෙන්නේ බුදුහාමුදුරු වැඩ ඉන්න තැනට යනකොට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනකොට මේ බුද්ධ සංඥාව තමන්ගේ ළඟ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව තමන්ගේ ළඟ නැහැ. ඒ සංඥාව නැති නිසා තමන්ට බුදුහාමුදුරු නැහැ කියන සංකල්පය තියෙනවා. තියෙන නිසා තමයි මේ හිතෙන්නේ. එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනෙත් නෑනේ. එහෙමයි. මොකද බුදුහාමුදුරු නැත්තම් අපි කොහොමද සරණ යන්නේ? දැන් කාන්තාරයක් මැද ගහක් තියෙනවා කියලා කාන්තාරයන මිනිස්සෙකුට අහන්න ලැබෙනවා. ඒ මිනිස්සට ගහ ළඟට ගියොත් හෙවණක් තියෙනවා. හෙවණ තමයි සරණ ගහෙන් ලැබෙන. දැන් මේ කාන්තාරයන මිනිස්සේ යනකොට ගහ හිතන නෑ ගහ කපලා. එතකොට ගහෙන් සරණක් තියනවද නෑනේ? එහෙමයි. ඉතින් බුදුහාමුදුරු නැත්තම් අපිට කොහොමද සරණක් ලැබෙන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මොකටද අපි? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. බුදුහාමුදුරන්ගේ සරණ ලැබෙනවා. කොහොමද ඒ සරණ ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සෑම කාරණාවක්ම උන්වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවෙන් පස්සේදී යමෙක් යම් දානයක් පූජා කරනවද ඒ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා බාරගෙන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සියල්ලක්ම බාරගත්ත කියලා භාග්‍යවතුන් වහන්සේම සඳහන් කරලා තියෙනවා. අපිට ඒව සිහිපත් කරන්න ගියොත් අධික වෙලාවක් යන නිසා අපි තාම කෙටියෙන් මේ කාරණා මතක් කරන්නේ අපේ පින්වතුන් මේ වෙලාවේ අරමුණු කරගන්න තමන් කරන සෑම ක්‍රියාවක්ම මගේ භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි කියන කාරණාව පමණයි. අද මේ විශාල පිරිසක් එකතු වෙලා බණ අහනවා. අද බොහෝ දෙනෙක් එකතු වෙලා උදෑසෙන්දල මේ මොහොත වෙනතෙක්ම බුද්ධෝපස්ථාන කරා. මේ මහා බුද්ධෝපස්ථානට බුද්ධ මන්දිරයක් හැදුවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ උන්වහන්සේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් අනාගතය දිහා දැක්කා. අනාගතේ යම් දවසක මෙවැනි තැනක මෙන්න මෙවැනි මම වෙනුවෙන් බුද්ධ මන්දිරයක් නිර්මාණය වෙනවා. ඒ බුද්ධ මන්දිර නිර්මාණය කරන පූජාව මම බාර ගන්නවා. මම වෙනුවෙන් මේ වගේ පිරිසැවෙලා මල් පුදනවා, සුවඳ පුදනවා, ආලෝක පුදනවා, ආහාර පූජා කරනවා, වන්දනා කරනවා. ඔබ කරන සෑම ක්‍රියාවක්ම අද මේ වැඳගෙන බණහන එක පවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලයේදී උන්වහන්සේ සියල්ලක්ම දැකලා අවසන්. ඉතින් අපිට තියෙන්නේ පින්වතුනි අවශ්‍ය කරන පූජාව පවත්වන්න විතරයි.
තොර බුදුරජාණන් වහන්සේ දේශනා කර ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නව කියලා හිතන්න. එහෙම හිතන කෙනාට තමයි පින ලැබෙන්නේ. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ළඟට යනකොට ওই ජීවමාන සංඥාව තියෙන්න ඕන. ඒ ජීවමාන සංඥාව ඇති කරගන්න පුළුවන් වෙන විදියට තමයි මේ බුද්ධ මන්දිරය පවා නිර්මාණය කරලා තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අද මේ පින්කම දැකලා අසද්ධාවන්තයන්ට බොහෝ පෞසිතිවිල ඇති වෙන්න පුළුවන්. ඕවා කොහේ තියෙන දේවල්ද? කොයි ධර්මයේද ඔහොම තියෙන්නේ කියලා සමහර අසද්ධාවන්තයෝ විමසන් නැතුව හිතලා පව් කරගන්න පුළුවන්. අන්න එහෙම පව් කරගන්න යමෙක් ඉන්නවා නම් පව කරගන්න කලින් අපි එක කාරණාවක් මතක් කරනවා. ඒ තමයි ශමිල මහත්මයා අපේ ආනන්ද හාමුදුරුවෝ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් කරපු බුද්ධෝපස්ථානය. එහෙමයි අපේ හාමුදුරනේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ධාතු පූජාව අවසන් කරලා ආනන්ද හාමුදුරුවෝ ජේතවනාරාමයට කුසිනාරා විඳලා වැඩම කරේ කොහොමද? කුසිනාරා විඳලා වැඩම කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු ටික අතේ දරාගෙන ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. මම ඒ පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන යනවා කියන සංඥාවෙන් එදා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. එහෙම ආපු ආනන්ද හාමුදුරුවෝ එදා ඉඳලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ යම් බුද්ධෝපස්ථානයක් කරා නම් ඒ සියලු බුද්ධෝපස්ථානය අඩුවක් නැතුව එදා ආනන්ද හාමුදුරුවෝ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ පවත්වලා තිනවා. ඒක දීඝනිකාය අට කතාව මෙන්න මෙහෙම සඳහන් කරලා තිනවා. දස බලේන වසිතං ගන්ධ කුටින් වන්දිත්වා. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ කුටියට ආනන්ද හාමුදුරුවෝ ඇතුල් වෙලා තියෙන්නේ කොහොමද? කුටිය ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ කුටිය ළඟ ඉඳගෙන වැඳගෙන අවසරයක් ගන්නවා. අවසරයි ස්වාමීනි මම ඔබ වහන්සේගේ කුටියට එනවා. දැන් යන්නේ මොන කුටියටද? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල බුදුහාමුදුරුවෝ නැති කුටියට. හැබැයි යන්නේ මොන සංඥාවෙන්ද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව පිහිටුවගෙන. එහෙනම් අපිත් බුදුරජාණන් වහන්සේගේ කුටියට යනවනම් මේ පඩිපෙළ ළඟ අපි අවසරයක් ගන්නවා. අවසරයි ස්වාමීනි මම ඔබ වහන්සේගේ කුටියට මේ වෙලාව වෙනවා. මට ඒ සඳහා අවසර දෙනසේක්වා අවසර දෙනසේක්වා අවසර දෙනසේක්වා කියලා පින්වතුනි අවසරයක් අරගෙන අපි ඇතුල් වෙන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ කුටියට ඇතුල් වෙච්ච ආනන්ද හාමුදුරුවෝ කොහොමද බුද්ධෝපස්ථානය කරලා තියෙන්නේ? ద్వාරං විවරිත්වා දොර ඇරලා මංච පීඨං නිහරිත්වා පප්පෝටිත්වා. මම මේ පාලි පාඨත් එක මතක් කරන්නේ අර අසද්ධාවන්තයෝ මේ පින්කම් දැකලා හරියට පව් කරගන්නවා. එහෙමයි. ඕව කොහේ තියෙන පින්කම්ද? ඕව කොයි කාලේ කරපු පින්කම්ද කියලා සමහර දිනෙක පව් කරගනි. එයාලාට අනුකම්පා කරලා මම මේ පාලි පාඨත් එක මතක් කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ එදා කුටියට ඇතුල් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ඇඳම් පුටු සියල්ලක්ම ගසලා එළියට දාලා ඒවා නැවත පිරිසුදු කරලා උන්වහන්සේ ගන්ධ කුටින් සම්මජ්ජිත්වා ගන්ධ කුටි අතුගාලා මිලාත මාලා කචවරන් ජඩ්ඩෙත්වා පරවෙච්ච මල් සියල්ලක්ම ඉවත් කරලා මංච පීඨං අතිහරිත්වා පුන යතාටානේට අපෙත්වා අර ඇඳම් පුටු ආදී සියල්ලක්ම නැවත තිබිච්ච තැන්වල තබලා ඊතර සඳහන් කරනවා භගවතෝ ටිත කාලේ කරණීයං වත්තං සබ්බමකාසී. බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ ආනන්ද හාමුදුරුවෝ යම් උපස්ථානයක් කරා නම් ඒ සියලුම බුද්ධ උපස්ථානය එදා ආනන්ද හාමුදුරුවෝ පවත්වලා තියෙනවා. එහෙම පවත්වලා කොහොමද පවත්වලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේට නහන වෙලාවේ අයන් තුම්හාකන් නාහන කාලෝ උණු පැන් එක බුදුහාමුදුරන්ට සෝදානම් කරලා වච්ච කොටියේ භාග්‍යවතුන් වහන්සේට වෙලාවට ආරාධනා කරනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ නහන වෙලාවයි. ඊළඟට ධම්මදේශන වෙලාව බණ කියන වෙලාවේදී ස්වාමීනි දැන් මේ ධර්මදේශනා කරන කාලයයි. අයම් බික්ඛූණං ඕවාද දාන කාලෝ ස්වාමීනි දැන් මේ භික්ෂුන් වහන්සේට අවවාද දෙන කාලයයි. අයං සීහ සෙය්‍ය කප්පන කාලෝ ස්වාමීනි දැන් මේ සැතපෙන වෙලාවයි. අයං මුකදෝවන කාලෝ මෝදෝවනය කරන සියලුම දේවල් ටික සෝදානම් කරලා ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි දැන් මේ මෝදෝවන කාලයයි කියලා. එහෙනම් ඒ උපස්ථාන කළේ කවුද?
ආනන්ද හාමුදුරුවෝ මොන කාලෙද බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ආදාහන පූජාවයි ධාතු පූජාවයි සියල්ලක්ම අවසන් වෙලා දවසේ පටන් ආනන්ද හාමුදුරුවෝ යම් දවසක වැඩ හිටියද ඒ තාක් වෙනකම් කරපු බුද්ධෝපස්ථානය කරපු විදියයි කිව්වේ. එතකොට පින්වතුනි ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය විදියට ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථානය කළේ. හැබැයි සමහර මම අර කලින් මතක් කරා වගේ පෞකාර අදහස් තියෙන අයට පව නිසාම විවිධ මිත්‍යා දෘෂ්ටික සංකල්ප වලට එනවා. ආනන්ද හාමුදුරුවෝ එහෙම කළාට කමක් නැහැ. මොකද ආනන්ද හාමුදුරන්ට දුක වැඩි නිසා සමහරට එහෙම කරනවා කියලා හිතෙන්න පුළුවන්. කවදාවත් හිතන්න එපා. මොකද මේ ශාසනයේ සිහිය තියෙන යම්කිසි භික්ෂුන් වහන්සේලා හිටියද ඒ සිහිය තියෙන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානියම ලැබපු උත්තමයන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවෝ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඊ අග්‍රස්ථානීය ආනන්ද හාමුදුරුවෝ ලබලා දෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට උපස්ථාන ආනන්ද හාමුදුරුවෝ කරේ. අර දැන් සමහර කෙනෙක් අම්මා තාත්තා නැති වුණාම දුක වැඩි කමට අම්මා තාත්තගේ ෆොටෝ එක තියාගෙන අඬනවා, ඇඳුම් තියාගෙන අඬනවා. එහෙම කරපු අසිහියෙන් කරපු දෙයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළ යුතු උපස්ථානය කළේ. ඇත්තටම ශමිල මහත්මයා මට නම් හිතෙන්නේ ආනන්ද හාමුදුරුවෝ මේ බුද්ධ උපස්ථානය කරලා පෙන්නුවේ අනාගතේ ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථාන කරන ඔබ අපි වගේ අයට අනුකම්පා කරලා අනුග්‍රහ කරලාමයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙමනම් අද මේ බුද්ධ මන්දිරේ ලෝතර බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න කොටිය, උන්වහන්සේට සැතපෙන කොටිය, උන්වහන්සේට මෝදෝණය කරන් නහන වැසිකිලි කැසිකිලි සකස් කරපු කුටි කියන මේ මට්ටම් තුනින්ම භාග්‍යවතුන් වහන්සේට කුටිය සකස් කළා. එයයි සැබෑම බුද්ධෝපස්ථානය, එයයි ජීවමාන සංඥාවෙන් කරන බුද්ධෝපස්ථානය. කිසිම කෙනෙක් මේ පින්කම දැකලා අසතුටු සිතක්, අමනාප සිතක්, එහෙම නැත්නම් පාපී සිතක් සිතුවිලි මාත්‍රයකින්වත් ඇති කරගන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ පිළිබඳව සිතුවිලි මාත්‍රයකින් හෝ වැරදි සිතක් උපදවන කෙනෙකුට බොහෝ පින් කරත් උරුම වෙන්නේ නිරියම තමයි. හැබැයි යම් කිසි කෙනෙක් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දිහා බලලා සාදුකාරයක් දුන්නත් ඒ සාදුකාරයට ලැබෙන පින කොයි වගේද කියලා කියනවනම් දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට එක බකමෝණු පක්ෂියෙක් එනවා. බුදුහාමුදුරුවෝ බකමෝණ බුදුහාමුදුරන්ට වන්දනා කරන අත්තටු දෙක එකට එකතු කළා. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියන ආනන්ද මේ බකමෝණු පක්ෂියා අනාගතේ තවත් කල්ප ලක්ෂයක් ගිය තැන සෝමනස්ස කියන නමින් පසේ බුද්ධත්වයේ ලබනවා. ආනන්ද මේ කල්ප ලක්ෂයේ පුරාවටම මේ තමයි අන්තිමට උපදින දුගති භවය. මෙතනින් එහා පැත්තට මේ බකමෝණු පක්ෂියා දුගතිය කියන නමවත් අහන්නේ. මට වන්දනා කරපු කුසල කර්මයෙන් මේ බකමෝණු පක්ෂියා කල්ප ලක්ෂයක්ම සුගති ආත්ම භාවයක උපදිනවා. එහෙමනම් බුද්ධ සංඥාව කියන නමවත් හරියට උපදව ගන්න බැරි ඒ බකමෝණු පක්ෂියට වැඳපු වන්දනාවට ඔයතරම් ආනිසංසයක් ලැබෙනවා නම් අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න. ඉතිපිසෝ ගාතාව හරි දන්න ඔබ අපි හැම දිනාම මේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා එක වන්දනාවක් කළොත් ඒ වන්දනාව කරන කෙනාගේ සසරේ පින්වතුනි දීර්ඝ කාලයක් දුගතියේ දොර වැහෙනවා. සුගතියේම දොර විවර වෙනවා. අන්න එවන් කාලයක්, එවන් යුගයක් අපේ පින්වතුන්ට මෙවන් කාලයක ලැබුණා කියන හිත පිහිටුවාගෙන ඒ බුද්ධෝපස්ථානය ජීවමාන සංඥාව උපදවාගෙනම කරන්න. එයයි අපට මේ සසරේ නික්මෙන්න තියෙන එකම මඟ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු මහානාග රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී කියන්නේ මොකද්ද? නමාමි වීර පාදේතේ චක්කංකිත තලේ සුබේ වන්දිතේ නර දේවේහි යමතන් දේහි වන්දිතේ. යම් කිසි කෙනෙක් මේ චක්‍ර ලාංඡනයක් තියෙන මහා වීරයන් වහන්සේගේ පාදයන් වන්දනා කරනවා නම් ඒ වඳින හැම කෙනෙකුටම නර දේහි දෙව් මිනිසුන්ට අමතන් දේහි වන්දිතේ වඳින හැම කෙනාටම ලැබෙන්නේ මොනවාද? අමෘතය. ඒ කියන්නේ නිවන. භාග්‍යවතුන් වහන්සේට යමෙක් වන්දනා කරනවා නම් ඒ වන්දනා කරන හැම කෙනාටම පින්වතුනි ඒ කාන්තේම
නිර්වාණ අවබෝධය ලැබෙනවා. එමනම් ඒ නිවනට මඟ තනා ගන්න, නිවනට පාර සකස් කරගන්න පටන් ගන්න තියෙන ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාව ආරම්භ කරගන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තු ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාවෙන් තමයි අපට මේ නිවනට බැස ගන්න තියෙන්නේ. යමෙක් ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට බුද්ධ සංඥා උපදවාගෙන බැසගත්තොත් කීටාගිර සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ ඕජවන්තං ක්‍රමයට නිවන වැඩෙනවා කියලා. ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ සංඥාව පිහිටුවාගෙන බුදුන් සරණ යන්න, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාග්‍යවතුන් වහන්සේට බුද්ධෝපස්ථානය කරන්න. අද ලංකාවට මුළු මහත් ලෝකයටම අවස්ථාවක් උදා කරලා දුන්නා. ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථාන කරන පොදු බුදු කුටියක් සකස් කරලා ඒ මහා පුණ්‍යමන්ත දානපතියන් පිරිසක් එකතු වෙලා මෙන්න දැන් විවර වෙලා තිබෙනවා ඔබට තැනක්. ඔබට අද ඉඳලා මේ ලංකාවේ විශේෂ තැනක් නිර්මාණය කරලා දීලා තියෙනවා. හැබැයි මේ තැන නිකම්ම නිකං තියෙන දෙන්නේ නැතුව අපේ ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කරලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ට ලැබෙන එක අවස්ථාවක් හෝ අරගෙන ජීවමාන සංඥාව මූලික කරගෙන උන්වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන ඒ බුද්ධෝපස්ථානය කරන්න. මොකද සමහර වෙලාවට ඔබ මට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් මේ අවස්ථාව. මොකද අපි මාරයත් එක්ක නහිනෝ සංගරන්තේන මහසේනින මච්චුණා. අපි මාරයත් එක්ක ගිවිසුම් ගහගෙන නැහැ. අපි මේ බුද්ධෝපස්ථානය කරලා ඉවරුණාම ඉන්න, අපි වයසට ගියාම ඉන්න, අපි පින් කරගත්තාම ඉන්න, අපි මාරයත් එක්ක ගිවිසුම් ගහගෙන නැහැ. ඒ නිසා අජ්ජේව කිච්ඡං ආතප්පං අදම ආතාපි වීරිය වඩන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේ ඒකයි. මොකද මරණය කොයි වෙලාවෙ එනවද කියලා අපි කාටවත් කියන්න බැරි නිසා. ඒ නිසා මෙන්න මේ කාරණාව හිතේ පෙරදැඩි කරගෙන අපේ පින්වතුන් හැම දිනාම මේ ලැබිච්ච අවස්ථාව මූලික කරගෙන තමන් එක දවසක් හරි මේ බුද්ධෝපස්ථානය කරන්න, මේ බුදු කුටිය ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේට බුද්ධෝපස්ථානය කරන්න, උදෑසන භාග්‍යවතුන් වහන්සේට දාන පූජා කරන්න, දවල් දාන පූජා කරන්න, හවසට පාන වර්ග පූජා කරන්න, භාග්‍යවතුන් වහන්සේගේ සැතපෙන කුටිය, වච්ච කුටිය මේවා පිරිසිදු කරන්න ආනන්ද හාමුදුරුවෝ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට යම් විදියක උපස්ථාන කරා නම් අන්න ඒ ආකාරයට අපේ පින්වතුන් ජීවිතේට එක වතාවක් හරි මේ පුදබිමට ඇවිල්ලා මේ බුද්ධෝපස්ථානය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා අවසර ලබාගෙන ඒ කාර්යභාරය කරන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි මේ කාරණා මෙතකින් නිමාවටපත් කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ. අවසන් වශයෙන් මා ඔබ වහන්සේගෙන් විමසා දැන ගැනීමට සතුටුයි. අපි මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, බත් වර්ග ව්‍යංජන වර්ග පූජා කරනවා. තථාගතයන්න් වහන්සේ උදෙසා අප්‍රමාණව පූජාවන් සිද්ධ කරනවා. අද උදෑසන සිටත් ඊටාම ශ්‍රද්ධාවෙන් අපි දුටුවා දහවල සම්බුද්ධ පූජාව තාම පිළිවෙලට සකස් කළා. සියාතින්ම ඒ සම්බුද්ධ පූජාව සකස් කරනකොට අපේ වෛද්‍ය කමානි මායාදුන මැතිනිය ගොඩක් මහන්සි වෙලා පළතුරු වර්ග විවිධ හැඩවලට, ඒ වගේම අතුරුපස වර්ග විවිධ හැඩවලට, බත් වර්ග ව්‍යංජන වර්ග වෙන වෙනම තාම අලංකාරව බුද්ධ පූජාව වෙනුවෙන් සකස් කළා. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ පූජාව ඉවසා වදාරන්නේ කොහොමද අපේ හාමුදුරනේ? ඔව්, ඇත්තටම ශමිල මහත්මයා, බුදුරජාණන් වහන්සේ මම අර කලින් මතක් කළා වගේ මේ හැම පූජාවක්ම දැකලා අවසන්. බුදු කෙනෙකුට පින්වතුනි කොච්චර කාලයක් බලන්න පුළුවන්ද? පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන්, මේ අනාවරණ ඥාණයෙන් අතීතය අනාගතය බලන්න පුළුවන් සීමාව කොයි වගේද කියලා කියනවනම්, දවසක් එක්තරා අන්‍යාගමික සරණ ගියපු එක මිනිස්සෙක් ඇවිල්ලා නගවපු ප්‍රශ්නයකට බුදුරජාන් වහන්සේ පිළිතුරක් දෙන්න අතීතය ආවර්ජනය කරනවා. කෙනේ ඔහු ඇවිල්ලා ප්‍රශ්න කරනවා, දුප්පතුන්ගෙන් ආහාර ගත්තම ඒ දුප්පතුන්ගේ ආහාරය විනාශ වෙනවා කියලා. පින්වතුනි, ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අතීතයේ මහා කල්ප 91ක් ආපස්සට බලලා උන්වහන්සේ අර අහපු ප්‍රශ්න අහපු කෙනාට උත්තරයක් දෙනවා. මම
කල්ප 91ක් මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරලා බැලුවා. දන් දීලා දුප්පත් වෙච්ච එක කෙනෙක්වත් මේ සංසාරේ හොයාගන්න බැරුණා කිව්වා. එහෙමයි. ඒතර ඒ වෙලාවෙ එතන අට කතාවේ කියනවා බුදුරජාණන් වහන්සේට අර මහා කල්ප 91 ආපස්සට ආවර්ජනය කරලා බලන්න ගියපු කාලේ කොච්චර වෙලාවක් දන්නවද? ශමිල මහත්මයා කෙනෙක් හුස්මක් ඉහළට ගන්නකොට ඒ හුස්ම මොහොතක් වෙලා පපුවේ තියාගෙන තමයි නැවත හෙලන්නේ. ඒක අපට දැනෙන්නේ හැබැයි හරියට ආනාපාන සති භාවනාව යමෙක් කරනවා නම් අන්න ඒ කිනාට ඒක හොඳට දැනෙනවා. සුළු වෙලාවක් තියාගෙන ඒක තප්පරයකටත් වඩා බොහොම අඩු කාලයක්. අන්න ඒ තියාගන්න වෙලාව තියෙනවද? අන්න ඉවෙන සුළු කාලයක් ගිහිලා තියෙන භාග්‍යතුන් වහන්සේට අතීතයේ මහා කල්ප 91ක් ආපස්සට ආවර්ජනය කරලා බලන්න. කොයි කී දෙනෙක්ගේද මේ විශ්ව ධාතුවේ යම් සත්‍ය ප්‍රමාණයක් හිටියද ඒ සියලුම සත්‍යයන්ගේ සියලුම සිත් ටික දකින්න. මොකද බුදුහාමුදුරු බැලුවේ මේ විශ්ව ධාතුවේ දන් දීලා දුප්පත් වෙච්ච කවුරු හරි ඉන්නවද කියලා. එහෙමයි. ඒතකොට මේ විශ්වයේ හිටපු සියලු සත්වයන්ව පිළිබඳ අර සුළු වෙලාවක් තුළ මහා කල්ප 91ක් ආපස්සට යනකම් ආවර්ජනය කළ බැලුවා. ඒතකොට මහා කල්ප 91ක් ආපස්සට බලපු ඒ තරම් කුඩා කාලෙකින් බලපු භාග්‍යවතුන් වහන්සේට අපේ පින්වතුන් හිතන්න අනාගතයේ අවුරුදු 2500ක් බලනවා කියන එක අමුතුවෙන් හිතන්න දෙයක්ද? එහෙමයි. මම රේකේ අපේ පින්වතුන්ට මුලින් මතක් කළේ යම් කිසි කෙනෙක් අද මේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ කුටිය ළඟට එක මලක් අරගෙන ගිහිල්ලා පූජා කරා නම් අපි සමහරට දැක්කා මේ ඉදිරිපෙළේ ඉන්න සමහර අය අනේ පුතේ මම වෙනුවෙන් මේ මල ගිහිලා පූජා කරන්න යන්න ඒ කියන්නේ යන්න අවස්ථාවක් නැති වෙයි කියලා බයට එහෙමයි. Tamanට යන්න දෙන්නේ නැහැ වන්දනා කරන්න මුලින් සමහරලාට එහෙම මෙතන ඒ වගේ වාතාවරණයක් තිබුණා වගේ බොහෝ දෙනෙකුට හිතුණා. මොකද මෙතන කටයුතු ටික මම හිතන්නේ පහසුවෙන් කරගන්න ඕන නිසා. එහෙමයි. ඉතින් සමහර අය මෙතන ඉඳගෙන මම බලාගෙන මේ ඉන්නේ ඇතුලේ ඉන්න අයට අර ගේට්ටුවෙන් එහා පැත්තේ නේ මල් දෙනවා. අනේ පුතේ මම වෙනුවෙන් මේ මල ගිහිලා පූජා කරන්න කියලා. ඉතින් එතකොට එහෙම එක මලක් හරි මෙතන භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න නැතිනේ. ඔය හැම කෙනෙක්ම අද එහෙනම් හිත පිහිටුව ගන්න තමන් එක මලක් හරි බුදු භාග්‍යතුන් වහන්සේට පූජා කරා නම් තමන් මෙතන ගිහිල්ලා ලෝතුරා බුදුරජාණන් වහන්සේට එක වන්දනාවක් කරා නම් ওই වැඳපු හැම කෙනෙක්ම හිතනද මීට අවුරුදු 2500 ගණනකට කලින් මෙලොව පහළ වෙච්ච ඔබත් මමත් සරණ ගිය ඔබේ භාග්‍යවතුන් වහන්සේගේ දිනෙත් දෙකින් ඔබේ ඒ වන්දනාව දැකලා ඔබේ ඒ පූජාව ඇස් දෙකින් උන්වහන්සේ දැකලා ඔබේ ඒ පූජාවට ඔබේ ඒ මලට ඔබේ ඒ බුද්ධ පූජාවට උන්වහන්සේගේ ශ්‍රී හස්තය තබල ඒ පූජාව බාරගත්තා කියන කාරණාව අපේ පින්වතුන් අද දැනගන්න. සාදු. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලුම පූජාවල් ඉවසරලා වදාරලා ඉවරයි. මොකද එහෙම කලේ මොකකටවත් නෙවෙයි. ඒ එක කෙනෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේට යම් පූජාවක් කරනවා නම් ඒ පූජාව කරන කෙනාට පිනක් කරලා දෙන්න ඕන නිසා. බුදුරජාණන් වහන්සේ සමහර දිනකට හිතෙනවා අපි බුදුහාමුදුරන්ට දානේ පූජා කරාම භාග්‍යවතුන් වහන්සේ ඒ දානේ වළඳන්නේ නැහෙනේ කියලා. පින්වතුනි බුදුහාමුදුර වැඩ හිටපු කාලෙවත් බුදුහාමුදුරන්ට පූජා කරපු හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ බාරගත්තේ නෑ. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරේ නෑ. අර දවසක් උග්ග සිටුවරයා බුදුහාමුදුරන්ට පූජා කරනවා සඳුන් අරටුවෙන් හදපු පුටුවක්. භාග්‍යවතුන් වහන්සේ පුටුව බාරගත්තා. හැබැයි අනිත් පැත්තට භික්ෂුන් වහන්සේලාට දෙනවා මහණෙනි මේක අඟලේ කෑලි වලට කපලා බෙහෙත් වලට ගන්න කියලා. කියන්නේ බුදුහාමුදුරු පුටුව ගත්තට වාඩි වුණේ නෑ. උන්වහන්සේ ඒක ගත්තේ බෙහෙත් වලට. ඒතර බලන්න බුදුහාමුදුරු ගත්තු හැමදේම පරිහරණය කරේ නේ. එහෙනම් අර මහා සිටුවරු දවසක් දැන් අපි මේ පූජාවල් මොනවද කියලා හිතනවා ශමිල මහත්මයා දවසක් සහම්පති මහා බ්‍රහ්ම රාජයා බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා රත්තරන් දන් වල පූජා කරනවා. කොච්චරද විශාලත්වය? මහා මේරු පර්වතයේ තරම් විශාලයි. ඒ කියන්නේ යොදුන් 1,68,000ක් විශාලයි. ඒ රත්තරන් දන්වැල. හැබැයි සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඒ දන්වැල ගෙනලා පූජා කරේ කොතනටද? භාග්‍යතුන් වහන්සේගේ පාදයක මුලට. ඇයි? මේ රන් දන්වැලට වඩා බුද්ධ රත්නය වටින නිසා. එහෙමයි. ඒ නිසා එවන් පූජාවල් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කළේ ඇයි?
තමන්ට බුද්ධෝත්පාද කාලයකදී පමණයි මේ පූජාව කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ජීවමාන සංඥාවෙන් පූජා කරන්න ඒ පූජා කරන හැම දෙෙම ඉවතලන්න භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කරා කියන සංඥාවේ. මොකද අපිට අදත් අහන්න ලැබුණා සමහර දෙනෙක් පවසනවා කියලා එක පූජාවකින් පින්කම් දෙකක් පුළුක් කරගන්න පුළුවන් ක්‍රමයක් හැටියට. මට හිතෙනවා මේකත් අන්තිම වෙලාවේ මතක් කරොත් බොහෝ දිනකට වටිනවා කියලා. කාලෙක් මුණත් සමහර දිනකට හිතෙනවා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරනවා ඒක එක පිනක් ඊළඟට ඒ ආහාර ටික සතෙකුට දැම්මම තවත් පිනක් කියලා. දැන් ඒ කෙනා සිහිපත් කරලා තියෙන එක පින්කමකින් පින්කම් දෙකක් කරගන්න පුළුවන් අවස්ථාවක් කියලා. දැන් ඔය ක්‍රමයට පින්වතුනි අපිට හිතන්න යම් කිසි දෙයක් කෙනෙකුගේ ළඟින් තියලා තිබූ පමණින් ඒකෙන් පිනක් වෙනවා නම් පින්වතුනි එක බත් පිඟානක් අරගෙන හාමුදුරුවෝ 1000කටම පූජා කළ පින් කරගන්න පුළුවන්. එක හාමුදුරුවන්ගේ නම ළඟ ටික වෙලාවක් තියෙනවා. උන්වහන්සේගෙන් බත් එක ආයි ගන්නවා. ඊළඟ හාමුදුරුවන්ගේ ළඟ ටික වෙලාවක් තියෙනවා. ආයි බත් එක ගන්නවා. 10 වෙනි හාමුදුරුවන්ට දෙනවා වල දන්න. එතකොට අර 999 දිනාටම පූජා කළා දාන්න ලැබිලානේ. තිබූ පමණින් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පූජාව තියලා ඒක ඉවත් කරන මොන සංඥාවෙන්ද? භාග්‍යවතුන් වහන්සේ දැන් මේක වලදලා ඉවරයි. අපි මේ ඉවත් කරන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ වලදලා ඉතුරු වෙච්ච ටික. එතකොට අපි ඒවා ඉවතලන්න බඳුන් වලට ඉවතලනවා. හැබැයි ඒවයි තිබුණයි කියලා සතුන් කෑවා, ඒවා පෙරලගෙන කෑවා, ඒවා පණුව ගැහුවා කියලා අපට අදාළ නැහැ. මොකද අපි ඉවතලන බඳුන් වලට ආහාර දාන්නේ සතෙකුට ආහාරයක් වෙනවා කියන සංඥාවෙන් නෙමෙයි. හැබැයි ඒක ගහක් මුලකට දැම්මොත්, පඩියක් උඩින් දැම්මොත්, තාප්පයක් උඩින් තියුවොත් යම් කිසි තැනකට දානවා නම් එතකොට තියෙන එක සතෙක් කන සංඥාව. නමුත් අපිට වෙන්න ඕන මොකද? අපේ සංඥාව නැති කරගන්න ඕන. බුදුහාමුදුරු මේක වලදලා ඉවරයි කියන සංඥාව. ඉතින් ආන්ගේ කාරණාව අපේ පින්වතුන් අදිෂ්ඨාන කරගෙන තමන්ට ලැබිච්ච මේ ස්වර්ණමය අවස්ථාවේ උප්පරිම ඵල නෙලා ගන්න. අවුරුදු 5ක් මේ දායක පින්වතුන් මහන්සි වෙලා අපේ නායක හාමුදුරන්ගේ අවවාදානුශාසනා ලබාගෙන, මොකද උන්වහන්සේගේ බුද්ධෝපස්ථානයේ දැකලා උන්වහන්සේගේ බුද්ධෝපස්ථානය ගැන බණහලා අද ලංකාවේ බොහෝ දිනෙක ජීවමාන සංඥාවෙන් බුදුන් වඳිනවා. ඒ පැහැදීම නිසායි මෙවන් ස්ථානයක් මේ විහෙරේ හදලා දුන්නේ. බොහෝ දෙනෙකුට අනුකම්පා කළ එක ආත්මාර්ථය වගේම පරාර්ථය උදෙසාම කරපු මහා පින්කම. ඒ නිසා මේ මහා පින්කම කලේ මුළු මහත් ලෝක සත්‍යයටම පින් කරගන්න දැන් මං කලින් මතක් කළා වගේ විවර වෙලා තිබෙනම දොර. හැබැයි ඔබේ සද්ධාව මූලික කරගෙන මේ ස්ථානෙට පැමිණලා ජීවමාන සංඥාවෙන් අපි කොහොමද පින්කම කරන්න කියලා අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන පින් කරගන්න, ඒ පින්කම අපේ පින්වතුන්ගේ නිවනටම උපකාර කරගන්න පින්කමක් බවට පත් කරගන්න කියන කාරණාවෙන් මේ වෙලාවේ අපි හැම දිනාටම සිහිපත් කිරීමක් කරනවා. සාදු සාදු සාදු. මේ ගේට්ටුව එහෙම නැත්නම් මේ වැට කෙදිනකවත් කවුරුන්ටවත් වැසුනේ නැහැ. මේ බුද්ධ මන්දිරය නිර්මාණය කරන්න වැලි ඇද්ද, ඒ වගේම සිමෙන්ති අණුව, ඒ වගේම මේ වහල සෙවිලි කළ, සිතුවම් නිර්මාණය කළ, ඒ වගේම මෙහි වර්ණ ගැන්නුව හැම කෙනාම මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. සමහර විට ඔවුන් මේ ස්ථානයට ආවේ ගෙදර එක වේලක් ආහාර අරගෙන වෙන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධ මන්දිරය නිර්මාණය කරන්න දායකුණු හැම දිනාටම මේ පින් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා චෛත්‍ය රූපසිංහ මහත්මයා අපි තාම ගෞරවණීයව මේ වෙලාවේ සිහිපත් කරනවා. අද වැඩසටහන නිමාවටපත් කරන්න කලින් මේ වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන් පිළිබඳව මා සිහිපත් කරනවා. පද්මිනී හෙට්ටිආරච්චි මහත්මිය, ජයන්ත පවිත්‍රා තිලකරත්න හා ලිච්ඡවි හා චූලක පුදුනුවන්, උදිත සහ හේමමාලී වෙලගෙදර, පියල් හා අචලා ලුකුගමගේ, අනුලා ලුකුගමගේ මහත්මිය, සංජලී පෙරේරා මහත්මිය, චමිලා උඩගෙදර මහත්මිය, ඉනෝකා සජීවනී මහත්මිය, චින්තක අබේසේකර මහත්මයා, කෝකිලා ප්‍රනාන්දු, සුමුදු රුද්‍රිගෝ මහතා,
රියන්සි සහ මේනකා සමරවීර දමයන්ති වික්‍රමරත්න යන ඒ පින්වතුන් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට සොහොයුරු සොහොයුරියන්ට හා දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම ධර්මාවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වේවායි ප්‍රාර්ථනා කරන්නට අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කළා. ඒ පින් එලෙසම ඉටු වේවායි අපි සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ සිදු කරන සෑම දේශනාවකම දායකත්වයෙන් දරන පින්වතුන් මේ බෙමට වැලි කැටයක් එක් කරන්න පවා දායකත්වයෙන් කළා. ධම්මනදී තීර්ථ දේශනාව, ඒ වගේම චක්කුම් උදපාදි දේශනාව, ස්වාමින් වහන්සේ පවත්වන සෑම දේශනාවකම දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන් ඊටාම ගෞරවණීයව මේ වෙලාවේ අපි සිහිපත් කරනවා. අපි වැඩසටහන නිමාවටපත් කරන්න කලින් විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය, ඒ වගේම රුක්ලන්ත මායාදුන්න මහත්මයා, ඒ වගේම ප්‍රියංජලා විජේරත්න මැතිණිය, දීපලාල් විජේරත්න මහත්මයා, ඒ වගේම එම්.ඩී. ප්‍රියංගනී මැතිණිය, ඒ වගේම හේමක ඩයස් මහත්මයා, ඒ වගේම දේශප්‍රිය මහත්මයා, තිස්ස මහත්මයා, ඒ වගේම නිලන්ති මහත්මිය මේ වෙනුවෙන් ඒ හැමදෙනාම ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම ප්‍රියංජලා මහත්මියගේ ආදරණීය සොහොයුරිය ඇතුළු ඒ කණ්ඩායම හැම මොහොතකම මේ පරිශ්‍රයට ඇවිල්ලා ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කළා. ඒ හැමදෙනාමත් අපි මේ වෙලාවේ සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා සිදු කරන අපේ පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුකින් නිරෝගීව තවත් බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් මේ ශාසනය සෝභමාන කරන්නට, ශාසනික ආලෝකය කරන්නට, ධර්ම අවබෝධය අපට කියා දෙන්න ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවෙන් දැන් පරිස්කාර පූජාවන් සිදු කරන ඒ පින්වතුන් සූදානම්. මේ විහාරයේ ගෞරවනීය විහාරාධිපති තලාකොළ බැවේ ධම්මරතන ගෞරවනීය ස්වාමින් වහන්සේත් සිහිපත් කරමින්, ඒ වගේම පූජනීය අපේ කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේත් සිහිපත් කරමින් අපිට මේ වැඩසටහන වෙනුවෙන් නිෂ්පාදන දායකත්වයට මඟ කියා දුන් ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමා, ඒ වගේම මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහත්මයා, ඒ වගේම රූපවාහිනී අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේ ගම් මහත්මයා, ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිකරත්න මහත්මයා ප්‍රධානව, කැමරාංශයේ චරිත් ලක්මාල් දයානන්ද මහත්මයා ඇතුළු කැමරා කණ්ඩායම, ඒ ඇතුළු නිෂ්පාදන කාර්යයට එක් වූ හැමදෙනාමත් ඊටාම ගෞරවණීයව මේ වෙලාවේ සිහිපත් කරමින්, ඒ වගේම අපට තාක්ෂණික හැඩවැඩ යොමු කරන්නට ප්‍රධාන පාලක මැදිරියේ සිටේ සහයෝගය ලබා දුණු හැමදෙනාමත් සිහිපත් කරගෙන අපි එහෙමනම් නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිට අද මේ උතුම් වූ පින්කම නිමාවටපත් කරමින් සමුගන්නට සූදානම් වෙන්නේ. මාගේ භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේට පළමුව මම නමස්කාර කරමි. දෙවනුවද මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මාගේ